කෙරෙහි සත්‍යයේ හොරාව. අයිබෝන් සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම. එතකම අපිට තාමත් ඉඩකඩ තියෙනවා සුබ වෙසක් මංගල්‍යයක් කියලා ඔබට ප්‍රාර්ථනා කරන්නට. නිනාද සජීවී වැඩසටහනයි මේ ආරම්භ වෙන්නේ. ඔබ දන්නවා අද දවස තාමත් ඔබ නිරෝධායන නීති යටතේ වෙසක් සමරනවා කියලා අපි විශ්වාස කරනවා. කොහොම වුණත් මේ වෙසක් මංගල්‍යය ඓතිහාසික සලකුණක් අපේ සමාජයේ සනිටුහන් කරයි කියන විශ්වාසය අපට තියෙනවා. ඒ මන්ද විශේෂයෙන්ම මේ ඔබේ ජීවිතය ඔබේ ඉස්සරහට ගෙන යාම සඳහා මිත්‍යාවෙන් බැහැර වෙච්ච සත්‍ය ධර්මයේ මත මිනිසුන්ව ඉදිරියට රැගෙන යන්නට එම සංවාදය දියුණු කරන්නට අපිව හුදකලා කරලා තියෙනවා සුබාදහමෙන්. ඒ නිසා බුදුදහම වෙත සුබාදහම වෙත ලං වෙන්න, සත්‍ය කෙරෙහි ලං වෙන්න මේ විවේකය අපි පාවිච්චි කරයි කියන විශ්වාසය අපට දැඩිව තිබෙනවා. එනිසා අද නින්නාද වැඩසටහන ආරම්භයේදීම ඔබට මතක් කළ යුතුයි. ඔබ වැඩසටහනට දිනින් දින යෝජනා ඉදිරිපත් කරනවා අපට ඇමතුම් වලින්, දුරකථන ඇමතුම් ඔස්සේ සහ වෙනත් ක්‍රමවේද ඔස්සේ. කෙසේ වී නමුත් ඔබගේ ඉල්ලීම මත අපේ සංවාදය දියුණු කරන්න, සංවාදයේ දිශාව රැගෙන යන දිශාව සලකුණු කරන්න අපි කටයුතු කරමින් ඉන්නවා. බෙහෙවින්ම ස්තුතියි අපිට එවැනි යෝජනා ඉදිරිපත් කරනවට. ඒ මන්ද අපගේ සේවකයා ඔබයි. අප සේවය කරන්නේ මහ ජනතාවටයි. ඒ බව මතක් කරමින් තවත් විශේෂ කාරණයක් තියෙනවා. අපි මේ ගෙවන්නේ අපේ මාධ්‍ය ජාලයේත් මේ විප්ලවීය මාධ්‍ය මෙහෙවරේත් ඉතාම සුවිශේෂී තැනක අපි ඉන්නේ මේ දින කීපය තුළ. ඒ තමයි අපේ සංවත්සරය. අපේ ගුවන් විදුලියට වසර 13කුත් රූපවාහිනියට වසර 8කුත් පිරෙනවා. දැන් අපි අපේ සැමරුම හැම සැරේම අපේ ප්‍රජා සත්කාර මහජන සත්කාර බවට දී කර හැරියා. ඒ සමාජ උන්නතිය සඳහා ඊට පූර්ව ආදර්ශයන් සපයන්නට අපි කටයුතු කළා. ඒ සියලු දේවල් මතක් කරමින් අද නින්නාද වැඩසටහනට විශේෂ තැනක් හිමි වෙනවා. ඒ මන්ද ඔබ දිගින් දිගටම අපෙන් විමසා සිටියා මේ විප්ලවීය මාධ්‍ය මෙහෙවරේ පළමු පුරුක ඇයි අපි සමාජයට ගේන්නේ නැත්තේ නිරන්තරවම? නෑ, අපි අවශ්‍ය වෙලාවටද අවශ්‍ය තැනදී ඒ කටහඬ ඒ සංවාදයේ රැගෙන යන්න සූදානම් ඔබ වෙතට, සමාජයේ වෙතට. ඒ නිසා අපි බොහොම බලාපොරොත්තු සහගත දවසක් අද දවස තීරණාත්මක වෙයි සාකච්ඡාව. අද මාතෘකාව හැටියට අපි තෝරගත්තේ අප අභියස ඇති ජාතික වගකීම ඉටු කරන්නේ කෙසේද කියන මාතෘකාව කතා බහ කරන්න අපි ආරාධනා කරා දවසේ රංගිර දඹුලු පාර්ශවයේ ශ්‍රීමත් මහානායක රංගිර ශ්‍රී ලංකා මාධ්‍ය ජාලයේ නිර්මාතෘ හා එහි අධ්‍යක්ෂ ජනරාල් අවසරයි ආචාර්ය ඉනාමල්ුවේ ශ්‍රී සුමංගලා විධාන මහානායක ස්වාමීන් වහන්සේට අපි ආරාධනා කරේ අද විශේෂ ආරාධිත අසුරට පද නමස්කාර කරමින් ඔබ වහන්සේව පිළිගන්න අවසරය අපේ හාමුදුරනේ. මම කැමති කාරණා කීපයක් තිබෙනවා. එකක් පැත්තකින් වෙසක් මංගල්‍යය, තව පැත්තකින් අපි විවේකීව හිතන්න දීපු අවකාශයේ අවස්ථාව, තව පැත්තකින් අපේ සංවත්සරය, අපේ වෙනත් සමාජ මෙහෙවරක ඉන්න කණ්ඩායමක් අනිත් මාධ්‍ය හා සංසන්දනය කරනකොට. දැන් මේ ස්ථානයේ ඉඳලා මම කැමති පළමුව විමසන්නට මේ මොහොතේ අප අභියස තියෙන අභියෝගයේ හැටියට ඔබ වහන්සේ දකින්නේ මොකක්ද? මම හිතනවා මේක අපේ ශ්‍රී ලාංකික සමාජයට අලුතෙන් හිතන්නට හොඳ අවස්ථාවක් කියලා. ශ්‍රී ලාංකික සමාජය දශක ගානාවක් තිස්සේ 70 දශකයේ විශේෂයෙන් 70 දශකයේ සිට අපි ආව ගමන් මඟ, එහෙම නැත්නම් අපේ ආහාර පානවල සිට ඇඳුම් පැළඳුම් මේ හැම දෙයක්මත් ඒ වගේම චර්යා පද්ධතියත් සකස් වෙලා තිබුණු ආකාරය ගැන නැවත සිතා බලන්නට හොඳ අවස්ථාවක් මේ අවස්ථාව. මොකද මම එසේ කියන්නේ අපිටම අනන්‍ය වූ ජීවන රටාවක්, සරල ජීවන රටාවක් සකස් කරගන්නට දැන් අපිට නැවත වරක් හිතන්න වෙනවා. අපේ රටේ තිබුණේ කුෂිකර්මයේ යැපුම් කුෂිකර්මාන්තයක්.
දැන් අද ඒක වාණිජ්‍ය කෘෂිකර්මාන්තයක් බවට පත් වෙලා තියෙනවා. ඒ තුලින් උනේ මොකක්ද? අපි වරායට නැවක් එනකන් හාල් ටික ගේන නැවක් එනකම් පිටි ටික ගේන නැවක් එනකන් අපි බලාගෙන ඉන්නවා. නමුත් අතීතයේ අපේ සියලු ජනතාව මේ යැපුම් ආර්ථිකයක් තුල තමයි ජීවත් වුනේ. ඒ නිසා ඒගොල්ලන්ට මේ නැව් එනවද නැද්ද කියන ප්‍රශ්නයක් තිබුණේ නැහැ. සියලුම දේ තමන් සතුව තිබුණා. මේක දැන් අද නැති වෙලා තියෙනවා. දැන් දශක කීපයක සිට ඉඳලා 70 දශකයේ සිට මේ දක්වාම අපි දැන් අපේ යැපුම් ආර්ථිකය පසෙක දාලා අපි විදේශයෙන් ආහාර පාන ලබාගෙන ජීවත් වීමේ රටාවකට පෙළඹිලා තියෙනවා. මං සතුටු වෙනවා එක පැත්තකින් මේ කොරෝනා වෛරසය තුලින් අපේ සමාජයට අලුතෙන් යමක් හිතන්නට ඉඩ සලස්සලා තියෙන එකට අවශ්‍ය පරිසරය සකස් කිරීම ගැන මම සතුටු වෙනවා. ඒක කොරෝනා වෛරසය හොඳයි කියන එක නෙවෙයි මේ කියන්නේ. ඒ වෛරසය තුලින් අද හුඟ දෙනෙක් හුඟක් දේවල් දැනගත්තා. සමහර ලෝකේ ඉන්න බලවත් රාජ්‍යයන් හිතාන හිටියා අපි තමයි ලෝකේ ඉහළම බලවතුන් කියලා. නමුත් මේ ඇහැට නොපෙනෙන වෛරසයකට පුළුවන්කම පුළුවන් වුණා ඒ සියලු දෙනාගේ තිබෙන මානය නැති කරන්න. ඒ වගේ මේ සියලුම දේවල් නැති කරලා මිනිස්සු තුල මරණ බය ඇති කරලා මේ ස්වභාව ධර්මය තමයි ස්වභාව ශක්ති තමයි විශ්ව ශක්ති තමයි මේ ලෝකේ බලවතුන් කියන පාඩම ගන්නලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ වෙසක් පුර 15ක් පොහේ ලැබී තිබෙන මෙදිනේ අපි නැවත හිතලා බලන්න ඕන බුදු සමයත් එක්ක තිබෙන බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ ධර්මය තුල තියෙනවා මේ සරල ජීවිතයක් ගත කරන්නේ කොහොමද කියලා. ඒ සරල ජීවිතය තුල තමයි සන්තුෂ්ටිය ලැබුණේ. සතුට ලැබුණේ. දැන් අපේ අයට තියෙන්නේ වැඩිපුර අසතුට. ඒ අසතුට උනේ මොකද්ද? අනවශ්‍ය දේවල් අපි අපේ ජීවිතයට ළඟා කරගෙන තිබෙනවා. පෙර කාලේ අපේ ගත්තොත් අපේ සිංහල සමාජයේ එහෙම නැත්නම් ශ්‍රී ලාංකික සමාජය තුල අපි දැක්කේ මිනිස්සු ගෙවල් හදාගත්තේ ඒක මේ ආටෝපයක් එහෙම නැත්නම් ලෝකයට පෙන්වන්න නෙවෙයි. ඒක හදාගත්තේ තමන්ගේ අවුවැසි වලින් වැළකීලා තමන්ගේ ආරක්ෂාව සඳහා තමයි ගෙයක් හදාගත්තේ. දැන් එහෙම නෙවෙයි. ගෙයක් හදනවා ණය වෙලා බැංකු වලට ණය වෙලා ගෙවල් හදනවා. ගෙවල් හදලා රටේම තියෙන බඩු බහඬ ගෘහ උපකරණ ගෙනල්ලා ගෙදර පුරවල දානවා. දැන් මේ පුටුවල වාඩි වෙච්ච කෙනෙක් නැහැ කවුරුවත්. ඒවා සමහර විට රෙදි දාලා වහලක් තියලා තියෙනවා. මේකෙදි අපි බලන්න ඕන දැන් පෙරදිග රටවල් වල මේ தත්ත්වය හුඟක් වෙනස් වෙලා තිබුණා. අද වෙනකම්ම පෙරදිග රටවල් අනුගමනය කරනවා තමන්ගේ අනන්‍යතාවයෙන් යුක්ත ජීවන රටාවක්. ජපානය ගත්තොත් ජපානයේ අය අද වෙනකන් නිදාගන්නේ බිම. අපේ අයත් බිමනේ නිදාගත්තේ. පැදුරක් දාගෙන කොට්ටයක් දාගෙන ඔක නිදාගත්තේ. ඒ වගේ මේගොල්ලන් කෑම කන්නේ බිම වාඩි වෙලා. ඔය කෑම මේස පුටු අරවා මේවා මොකුත් තිබුණේ නැහැ. අද වෙනකම්ම නැහැ. අපේ සමාජෙත් තිබුණේ ওই ක්‍රමෙමනේ. අපේ සමාජෙත් තිබුණේ උයහ පියහ ගත්ත අපේ ගෘහණිවරු මෑණිවරු සකස් කරලා තියපු ආහාරය අපි බිම වාඩි වෙලා තමයි ඒක භුක්ති විඳින්නේ. ඒකෙන් මොකද වෙච්ච ලාභේ? අනවශ්‍ය පුටු අනවශ්‍ය වියදම් නැතුව ගියා. අද ජපානයේ වැනි රටවල් දියුණු වෙන්නට මුල් හේතුව තමයි මෙන්න මේ ජන ජීවිතයට ආරෝපණය කරගෙන තිබෙන අතිරේක අනවශ්‍ය වියදම් අඩු කර ගැනීම.
ඒගොල්ලන්ගේ ගෙවල් වල පුටු මේස නැහැ. ඇඳන් නැහැ. මුකුත්ම නැහැ. මෙට්ටයක් තියෙන නිදා ගන්න රැට. ඒක අකුලලා උදේට අල්මාරියට දානවා. අල්මාරියක් විතරක් තියෙන ඒ අල්මාරියත් බිත්ති අල්මාරියක්. බිත්තියම හදාපු අල්මාරියක්. එතකොට ඒ ජීවිත සරල ජීවිත වුණා. හැබැයි ආර්ථික වශයෙන් ඒගොල්ලන් ශක්තිමත් වුණා. ඕක තමයි ජපානයේ තියෙන එක දැක්මක්. ඒක අපේ සමාජෙත් තිබුණා. අපි ඒක නැති කරගෙන තියෙනවා. ඒක නැති කරගත්ත එකේ විපාකේ තමයි අද තියෙන්නේ මේ. අපි බාහිර ජීවන රටාවන් වලට අපි බටහිර ජීවන රටාවන් වලට අපි නැඹුරු වෙලා තියෙනවා. දැන් බලන්නකො ඉස්සර ඇඳුම් ඇන්දේයි දැන් බුදුරජාණන් වහන්සේ වුණත් චීවර කියලා කිව්වේ සිවුර අවැසි වලින් වැළකීලා ඉන්න. මැසි මදුරුවන්ගෙන් වැළකී ඉන්න. ශරීරයේ උෂ්ණත්වය ආරක්ෂා කරගන්න. මේවට තමයි චීවරය කියන එක බුදුරජාණන් වහන්සේ අපිට අනුදැනව දාලේ. ඒ චීවරය විතරයි මං හිතන්නට මේ අවුරුදු 2000 ගාණක් තිස්සේ වෙනසකට පත් වෙන්නේ නැතුව තියන්නේ දැන්. ආකෘති මේ වශයෙන් මේක වෙනසක් වෙලා නැහැ. හැබැයි වර්ණ වශයෙන් යම් වෙනස් වීම් තිබුණත් මූලික ආකෘතිය ඒකේ වෙනස් වෙලා නැහැ. ඉතින් මම හිතන හැටියට මේ ලෝකේම ඇඳුමක් වෙනස් වෙන්නේ නැතුව තිබුණා නම් දීර්ඝ කාලයක් මේ චීවරේ. ඒකත් සරලයි. රෙදි කෑලි මූට්ටු කරලා හදා ගන්නා ඇඳුමක්. එතකොට මේක සරලයි. මේ ඇඳුම හුඟක්ම සරලයි. ඒක මුල් කාලේ නම් බුද්ධ කාලේ නම් මේ චීවරය මසාගත්තේ සොහොන් වලට මලමිනි යොතාගෙන ගිහිල්ලා විසි කරපු රෙදි කැබලි. දැන් ඉතින් එවැනි තත්ත්වයක් නෑ. දැන් රෙදි කැබලි යොතලා මිනි කනත් වලට මිනිස්සු දාන සිරිතකුත් නෑ. දැන් අර පාංශුකූල වස්ත්‍රය කියලා කියන්නේ ඒ වස්ත්‍රයට. එතකොට දැන් මේ විදිහට බුදුරජාණන් වහන්සේ භික්ෂූන්ට දේශනා කරපු එකම තමයි කැමි ජනතාවටත් ගිහි ජනතාවටත් දේශනා කරලා තියෙන. ජීවිතේ සරල කරගන්න. ආහාර ගන්න ඕන Tamanගේ පමණට. ඒ වගේම වස්ත්‍ර අනිකුත් ඒවා තියෙන්න ඕන Tamanගේ අවශ්‍යතාවය අනුව. එහෙම නැතුව මහා ගොඩක් ගොඩ ගහ ගැනීමෙන් කිසි පළක් නැහැ කියලා. මෙන්න මේ වගේ සරල දිවි පැවැත්මක් අපේ තිබුණා. ඒ සරල දිවි පැවැත්ම අද හිතනවා හුඟ දෙනෙක් ඒක නොදියුණුකම කියලා. ඒ නොදියුණුකම නෙවෙයි. ඇත්ත වශයෙන්ම මෙතන තිබුණේ සරල ජීවිතේ සතුටක් තිබුණා. දහසක් බලාපොරොත්තු තිබුණේ නැහැ. ඕනට වැටි දේවල් ගැන හිතන්න ගියේ නැහැ. Tamanගේ ජීවිතය සරල කරගත්ත තරමට ඔහුට සතුට ලැබුණා. ඒ සතුටත් එක්කම අපේ හඳුරන්නේ නිරෝගීකමත් මිනිසුන්ට නොමිලේම ලැබුණා. මහා සමාජයක් විසින් අපි හිතන ඔබ වහන්සේ කියපු කාරණාවලට අනුව මේ සමාජය තුළ නොදැනී නොපෙනී අබෞද්ධ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙලා ජනමනස ව්‍යාකූල තත්වයට පත් කරලා ආශාවන් වගා කරලා මිනිස්සු දල්වලා තිනවා. පිච්චි දැවි මහා තරංගයක ඉන්න වෙලාවකට අපිට පුංචි හෙවණක් හම්බුණා කොරෝනා ඇතුලේ. හැබැයි හෙවණ ඇතුලේ ඉඳලා අපි අනවශ්‍ය දේවල් කල්පනා කරොත් හැබැයි අපේ යන්න ඉන්න තැන අපිට මග හැරෙනවා. හැබැයි හොඳයි දැන් ඔබ වහන්සේ ගෙනාපු තැන අනුව මට පුළුවන් මගේ ඊළඟ ප්‍රශ්නයට ප්‍රවිෂ්ඨ වෙන්න. දැන් මේ සමාජ ගලණය මේ සමාජයේ යන දිශාව අපි හිතන ඔබ වහන්සේ දකින්නට ඇති. හැබැයි දැන් මගේ සංවත්සරයත් එක්ක මේ ප්‍රශ්නේ ගැලපෙයි කියලා මට හිතෙනවා. දැන් ශ්‍රී ලංකාවේ විද්‍යුත් බෞද්ධ sannivedana ක්‍රියාන්විතයක් තමයි ආරම්භ කරන්නේ. දැන් ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට තමයි මේ සංකල්පය ඔබ වහන්සේ බිහි කරන්නේ. ඒකට මේ ඒ සමාජය අවරට යන කතාවයි මේ මාධ්‍ය සංකල්පයයි මම හිතන්නේ අදින් වසර 13ක් ඉදලා කල්පනා කරාට නමුත් අපි 13කින් තමයි එළියට දාන්නේ මේක ජනගත කරන්න. හැබැයි ඊට කලින් ඉඳන් ඔබ වහන්සේ මේ සංකල්පය බිහි කළේ කොහොමද? මොකද්ද මේ අතර සම්බන්ධය ඔබ වහන්සේ ගෙනාවේ සමාජයට? ලංකාව බෞද්ධ රටක්. ඔය කවුරු මොනවා කිව්වත් බහුතරයක් ජීවත් වන්නේ යම් රටකද
ඒ රට හඳුන්වන්නේ ඒ ආගම ජාතිය බහුතරය අනුව. අපි එංගලන්තයේ ක්‍රිස්තියානි රටක් කියලා කියනවා. ඒ වගේම මැද පෙරදිග රටවල් අපි හඳුන්වනවා ඉස්ලාම් භක්තික රටවල් කියලා. ඒ වගේ ලංකාව, තායිලන්තයේ ඒ වගේ රටවල් වල බහුතරයක් ඉන්නේ බෞද්ධ ජනතාව. ඒ නිසා ඒ බෞද්ධ ජනතාවක් බහුතරයක් ඉන්නවා නම් ඒ රට බෞද්ධ රටක් කියලා හඳුන්වනවා. ඒක ලෝකෙම පිළිගත්ත දෙයක්. නමුත් අපේ රටේ ඉන්න අපි අන්තවාදී ආගමික අදහස් දරන අය. ඒ අයට මේක මේ හරි මේ වහකදුරු වගේ දෙයක්. මේක බෞද්ධ රටක් කියනවාට. ඇතැම් දේශපාලඥයන් පවා ලංකාව ශ්‍රී ලංකාව බෞද්ධ රටක් කියලා කියන්නේ ඒගොල්ලන්ගේ දිව නැමෙන්නේ නැහැ. ඒගොල්ලන් කියනවා නෑ මේක බෞද්ධ රටක් නෙවෙයි බහුආගමික රටක් කියලා. බහුආගමික රටක් කියලා කියන්නේ එතකොට ඔක්කොම ආගම් බහුලද මෙතන නෑ. ඒක වැරදිනේ, වචනෙත් වැරදි. වැඩි දෙනා අදහන ආගම බෞද්ධ ආගම නම් ඒක තමයි වැඩිතුන නියම ආගම. ඒ කියන්නේ බහුතරයක් අදහන ආගම. නමුත් මේ දේශපාලඥයෝ තමයි මේවා පටු අදහස්, තමන්ගේ පටු අදහස් මුදුන් පමුණ ගන්න කරන වැඩ උපර වැඩි. එනිසා මම දකින්නේ මේ දේශපාලඥයන් තමන්ගේ ආගමිකයන් ජාතිකයන් සහ අන්‍ය ජාතිකයන් සහ ආගමිකයන් සතුටු කරන්න ඔවුන්ගේ ඡන්දය ලබා ගැනීමේ පටු ආත්මාර්ථකාමී පරමාර්ථයෙන් තමයි මේවා ඉදිරිපත් කරන්නේ. දැන් පහුගිය කාලේ කොරෝනා වෛරසයෙන් මියගිය තමන්ගේ ආගමික පුද්ගලයෙක් ආදාහනය කරනවට ලොකුවට කෑ ගැහුවා දේශපාලඥයෙක්. මොකද අර තමන්ගේ ආගමිකයන්ගේ ඡන්දෙ දිනා ගන්න. එතකොට දැන් අපේ රටේ බහුතර ජනතාවක් ඉන්න දවස ඊයේ අදයි අවුරුදු 2000 ගානක් තිස්සේ බෞද්ධ ජනතාව ඉතාමත් සතුටෙන් ඒ වගේම බෞද්ධ ආගමික හැඟීමෙන් යුක්තව පවත්වපු වෙසක් උත්සවයේ ඇදිරි නීතිය දාලා ඒක නැවතුණා. කවුද කෑ ගැහුවේ? අපේ කිසිම බෞද්ධයෙක් කෑ ගැහුවේ නෑ. අපිට රුපියල් වසර 2500කට අධික ඉතිහාසයක් අපිට තියෙනවා. එහෙම කරන්න බෑ. ඇදිරි නීතිය දානට අපි විරුද්ධයි කියලා කවුරුත් කිව්වේ නෑ. අපේ තියෙනවා සහජීවනය කියන එක. අපේ තියෙනවා උපේක්ෂාව. අපේ තියෙනවා කරුණා, මුදිතාව, උපේක්ෂා කියන මේ සතර බ්‍රහ්ම විහරණය අපි තුල තියෙනවා. ඒ නිසා මේ බුදුදහම කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ ධර්මය සාර්වත්‍රිකයි. හැම කාලයකටම මේක වළංගුයි. සාර්වභෞමිකයි. හැම භූමියකට ලංකාවට විතරක් නෙමෙයි ලෝක ගෝලයටම ගෝලීය වශයෙන් මේක වැදගත් වෙන ආගමක්. ඒ වගේ ධර්මයක් අද ලෝකේ නෑ, වෙන කොහෙවත් නැහැ හමු වෙන්නේ. ඒ නිසා අද බුද්ධිමතුන්ගේ අවධානයට බුදුදහම ලක් වෙලා තියෙනවා. මට මතකයි වරක් ආතර් ශ්‍රී ක්ලාක් විද්‍යාඥයා එතුමා ප්‍රකාශ කරලා තිබුණා 2050 වන විට ලෝකයේ තියෙන ආගම් බොහෝ දුරට ජන විශ්වාසයෙන් තුරන් වෙලා යනවා. ඉතුරු වෙනවා නම් ඉතුරු වෙන්නේ බුදුදහම පමණයි කියලා. එතකොට මේකෙන් පැහැදිලි වෙනවා එතුමා බෞද්ධෙක් නෙවෙයි. එතුමා අන්‍යාගමිකයෙක් වෙන්නත් පුළුවන්, එහෙම නැත්නම් නිර්ආගමිකයෙක් වෙන්නත් පුළුවන්. නමුත් එතුමා පැහැදිලිවම මධ්‍යස්ථ මතයක් ප්‍රකාශ කළා වෙනවා. මොකද අද වෙනකොට විශ්වය පිළිබඳ, විශ්වයේ හැසිරීම පිළිබඳ පොඩි ළමයි පවා අධ්‍යාපනය ලැබලා තියෙනවා. ඒක නිසා මේ දෙවියන් තමන්ගේ ඇහැට නොපෙනෙච්ච, කවදාවත් දැක්කේ නැති දෙවියන් පිළිබඳ විශ්වාසය තියෙන, ඒ වගේම අන්තගාමී ආගම්
දේවවාදී ආගම් ප්‍රතික්ෂේප වෙන ලෝකේ. ඉතින් ඒ නිසා මම හිතන හැටියට මෙන්න මේ විදිහේ තත්ත්වයක් යටතේ බුදුදහමේ තියෙන වටිනකම, එහි තියෙන උත්තරීතර භාවය මට අවශ්‍ය වුණා මාධ්‍යයක් මගෙන් පෙන්වන්නට. ඒකටම අනන්‍ය වූ මාධ්‍යයක් බිහි කරලා, ඒක නිසා ගුවන්විදුලි රංගිරි ශ්‍රී ලංකා ගුවන්විදුලියක්, සංග්‍රහ ශ්‍රී ලංකා රූපවාහිනියත් මේවා ආරම්භ කළේ බුදුදහමේ තියෙන උතුම් සර්වාත්‍රික සාර්වභෞමික ඒ වටිනාකම් ලෝකයට පෙන්වලා දෙන්න. ඒ වගේම අපේ ජන ජීවිත ගත කරන සියලුම බෞද්ධ ජනතාවගේ ශ්‍රද්ධාවෙන් ප්‍රඥාවට ඔසවා තබන්නට අපිට අවශ්‍ය වුණා. අද බොහෝ දෙනා අපේ බෞද්ධ ජනතාවගේ ශ්‍රද්ධාව අවභාවිත කරනවා. ධාතු ප්‍රදර්ශන, රුවන්වැලි සෑයට අටපිරිකර 5000ක් පූජා කිරීම, රුවන්වැලි සෑයට අබතෙල් පූජාවක් පහන් පත්තු කරලා මේව කරනවා. අපි කවදාවත් අපේ මාධ්‍ය ආයතන මේ අවුරුදු 13ට ඒවා කිසි දෙයක් කරලා නැහැ. ඒවා අපි දකින්නේ ශ්‍රද්ධාවෙන් තවත් පල්ලෙහාට දැමීමක්. ඒක පොදු ජනතාවගේ ශ්‍රද්ධාව අවභාවිත කිරීමක්. ඒක අපි කිසි විටකද කියන්නේ අපේ බෞද්ධ මාධ්‍යයක් කියලා අපි ධාතු ප්‍රදර්ශන පවත්වන්නට ගියේ නැහැ. ඒවා නොකළ යුතු දේවල්. අපි ගියේ නැහැ අටපිරිකර රුවන්වැලි සෑය වට අටපිරිකර ගොඩ ගහන්න. අපිට ඒක කරන්න පුළුවන්. ඔක්කොටම වැඩි අපිට කරන්න පුළුවන් ඒක. නමුත් ඒක මේ පොදු ජනතාවගේ ශ්‍රද්ධාව මොට කිරීමක්. අපි කරන්නට ඕනේ ඒ ශ්‍රද්ධාවෙන් ප්‍රඥාම කරවා ඔසවා තබා. ඒ නිසා ඒ වගේ වැඩසටහන් අපි කරනවා මිසක් එහෙම නැතුව අපේ ජනතාවගේ, බෞද්ධ ජනතාවගේ ඒ ශ්‍රද්ධාව මොට කිරීමට කිසිවිටක අපි කටයුතු කරලා නැහැ. ඒක නිසා අපි පැහැදිලිවම පෙන්නලා තියලා තියෙනවා ජනතාවට මෙන්න මේකයි තමයි බුදුදහම, මෙන්න මේ බුදුදහම කියන්නේ මෙන්න මේකයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ මෙයයි. ඒ ධර්ම මාර්ගයේ ගමන් කරන කෙනා මෙලෝ වශයෙන්ුත් පරලෝ වශයෙන්ුත් උන් සැප ලබනවා. ඒක ලබා ගන්න ක්‍රමය මොකක්ද කියන එක අපි හැම විටම අපේ ධර්ම දේශනාවලින්, ඒ වගේම ධර්ම සාකච්ඡාවලින් හැම වැඩසටහනකින්ම අපි පෙන්වලා දීලා තියෙනවා. හැබැයි තොරතෝංචියක් නැතුව ධර්ම දේශනා පැවැත්වීමක්වත් අපි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. සමාජයත් එක්ක අපි යන්න ඕන. මේක සමාජය වෙනසක් කරන්නත් ඕන. මොකද බුදුදහමේ තියෙන මේ හරපද්ධතිය අපේ සමාජගත කරන්න ඕන. අපේ ජනතාවට සමාජගත කරලා ජනතාව තුළ මේකට මතවාදයක් ගොඩනගන්නට ඕන. එහෙම නැත්නම් ජනතාවගේ දැනට තියෙන චින්තනය අපි වෙනස් කරන්නට ඕන. එහෙම වෙනස් කරපුවාම තමයි ඇත්ත වශයෙන්ම පැහැදිලිවම අපේ මේ බෞද්ධ ගුවන්විදුලියත් රූපවාහිනිය අභිමතාර්ථත් ඉෂ්ට සිද්ධ වෙන්නේ කියන එකයි මගේ විශ්වාසය. අපි හිතනවා අපේ ඔබට නිරන්තරවම කියන්නේ අසත්‍යයෙන් සත්‍යයටත් අවිද්‍යාවෙන් විද්‍යාවටත් කියලා. ඔබ දන්නවා කොයි තරම් අවිද්‍යාව කරපින්නගත්තු මිනිස්සු මහ ජනතාවත් පෙරටු කරගෙන විවිධ දිශාවන් වල යනවා. බහු දිශානත වල යනවා මුළු සමාජෙම. ඒ නිසා පාරවල් ගොඩක් තියෙන තැනක නිවැරදි පාර හොයාගෙන යන්න මිනිසුන්ට පාර කියා දෙනවා. නිනාද වැඩසටහන කැප වෙන්නේ ඒ අර්ථයෙන්මයි. නමුත් අපේ විරාමයකට යන්න කලින් අපේ හඳුන්නේ තව පුංචි ප්‍රශ්නයක් තියෙනවා අහන්නට. දැන් ආගමික සංකල්පය ඇතුලේ අපි කතා බහ කරනකොට ලෝකයේ මේ ඇතම් කණ්ඩායම් කියනවා මේ සර්වාගමික කණ්ඩායමක් නැත්නම් මේ සර්ව ආගමික, බහු ආගමික, අන්තරාගමික වැඩසටහනවට අවශ්‍යයි. ජාතික සමගිය සංහිඳියාව වගේ කාරණාවට. ඒ සම්බන්ධ ඔබ වහන්සේගේ අදහස මොන වගේද? බුදුදහමේ පැහැදිලිවම බුදුදහමේ තියෙන්නේ සංහිඳියාව. බුදුරජාණන් වහන්සේ විතරයි ලෝකේ ශාස්ත්‍රවරුන් අතර සංහිඳියාවක් දේශනා කරලා තියෙනවා.
ඒ වගේම සමානාත්මතාවය දේශනා කරලා තියෙන්නේ. උන්වහන්සේ කුලවාදය ප්‍රතික්ෂේප කරුවා. උන්වහන්සේ එවකට තිබුණු මතමතාන්තර වෙනස් කෙරුවා. උන්වහන්සේ කිසි විටක එවකට තිබුණු පිළිගැනීම් ඒ බ්‍රාහ්මණ ආගමේ එහෙම නැත්නම් හින්දු ආගම තුල බ්‍රාහ්මණ ආගම තුල මිනිස්සු වර්ගීකරණය කරලා හිටියා. බ්‍රාහ්මණ, වෛශ්‍ය, ශුද්‍ර යනාදි වශයෙන්. බුදුරජාණන් වහන්සේ මේක ප්‍රතික්ෂේප කරුවා. ප්‍රතික්ෂේප කරලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නසච්චා හෝති බව බ්‍රාහ්මනෝ. උපතින් කිසි කෙනෙක් වසලෙක් වෙන්නෙත් නැහැ, බ්‍රාහ්මණෙක් වෙන්නෙත් නැත්නම් උසස් කෙනෙක් වෙන්නෙත් නැහැ. එතකොට මේකෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ එවකට සමාජයේ තිබුණු වැරදි පිළිගැනීම් උන්වහන්සේ ඒවා ප්‍රතික්ෂේප කරුවා. ඒ විතරක් නෙවෙයි සුනීත සෝපාත වැනි එවකට සමාජයේ පහත් යයි සම්මත කුලවලට අයත් අය පැවිදි කෙරුවා. පැවිදි කෙරෙව්වා. පැවිදි කරලා පෙන්නලා දුන්නා බුදුදහම තුල කුල ભેදයක් නැත කියන එක. ඒ වගේම කුලයකට එහෙම නැත්නම් මේ එවකට සමාජයේ තිබුණු කුලවාදයට එරෙහිව උන්වහන්සේ කටයුතු කරුවා. බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් නුවරට ගිය පළවෙනි අවස්ථාවේදී එතකොට කවුද මේ බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ? ඊට අවුරුදු 29කට කලින් ඒ නගරේ රජුරු කිඹුල්වත් නුවර රජුරු. ඒ රජතුමා මොකද දැන් මේ කරන්නේ? මැටි පාත්‍රෙත් තරම් තමන්ගේ ශ්‍රාවකයොත් එක්ක පිණ්ඩපාතේ ගියා නගරේ. මේක සුද්ධෝදන රජතුමාට සැලවුණා. සුද්ධෝදන රජතුමා කලබල වෙලා බුදුරජාණන් වහන්සේ ගාවට ඇවිල්ලා කියනවා, ස්වාමීනි ඔබ වහන්සේ ඇයි මේ රජ පෙළපතට නිගා කරන්නේ කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියන්නේ, මහරජ ඔය රාජවංශය ඔබතුමාගේ රාජවංශය, මේක මගේ බුද්ධ වංශය, මේ බුද්ධ වංශයේ චාරිත්‍රය තමයි මම කරන්නේ කියලා. බලන්න කොච්චර විප්ලවකාරී අදහසක්ද එතන තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ මේ ඒ වෙලාවේ අර රජ්ජුරුවන්ට තිබුණු ආවේගය කොතරම්ද කියලා අපිට හිතා ගන්න පුළුවන්. තමන්ගේ පුතා ඒ වගේම කාලයක් මේ කිඹුල්වත් නුවර රාජ්‍ය කරපු රජතුමා දැන් පැවිදි වෙලා පාත්‍රයකුත් තරම් ගෙයින් ගැට යනවා පිඬුසිඟාගෙන. දැන් එතකොට මෙතන පේනව නේද මේ අර තිබුණු රාජකීය මේ උඩඟුකම කියන එක, අහංකාරකම කියන එක උන්වහන්සේ එතනදී බිඳ හෙළුවා. එතකොට දැන් මෙතන ඔය தත්ත්වය අපේ තියෙනවද සමාජයේ? දැන් නැහැනේ. අපේ සමාජයේ ඔක නෑ දැන්. අපේ සමාජයේ තියෙන්නේ මේ තමන්ගේ පෙළපත උසස්ස කියන හැඟීම ඇති කරගෙන ඒක වටා ගොනු කරගත යුතු දේවල් ගොනු කර ගැනීම. ඉතින් මං හිතනවා මේ මෙන්න මේවා වෙනස් වෙන්න ඕන. මේ නියම බෞද්ධයෝ නම් බුදුරජාණන් වහන්සේගේ චරිතය තුළින් බොහෝ දේ අපි ඉගෙන ගන්නවා මිසක් ප්‍රායෝගික කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ කුලවාදය කියන එක බැහැර කෙරුවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ අල්පේච්ඡතාවයේ භික්ෂූන් තුල තිබිය යුතු අල්පේච්ඡතාවය කියන එක ආරක්ෂා වෙන විදියට කටයුතු කෙරුවා. ඒ වගේම අපි අනුගමනය කළ යුතු සරල ජීවන රටාව කොමක්ද කියන එක උන්වහන්සේ අපිට පෙන්වලා දුන්නා. උන්වහන්සේ ගහක් යට ඉපදිලා ගහක් යට බුද්ධත්වය ලැබලා ගහක් යට පිරිනුවන් පෑවා. ඒ දිනය තමයි අපේ සමරන්නේ වෙසක් මංගල්‍යය කියලා ඉපදීම සහ බුදුවීම පිරිනුවන් පෑම. හැබැයි ද මේ කතාබහත් එක්ක ඔබට ඔබේ මනෝභාවයන් මේ කල්පනා කළොත් දැන් ඔබේ නිවසේ පහනක් දැල් වෙනවා ඇති. ඔබ
එකතු වෙලා දරුවන් එක්ක හදාගත්තු වෙසක් කෝඩුවක් කොහේ හරි තැනක දැල් වෙනවා ඇති. ඒ වෙසක් කෝඩුවේ ඉටි පහන දිහා බලාගෙන හිටපුවාම ඔබට අනිත්‍ය මෙනෙහි කරන්න පුංචි විවේකයක් දීලා තියෙනවා. ඒ නිසා මේ කොරෝනා වසංගතයත් එක්ක රට හැරවෙන වෙලාවේ හැකිතාක් බුදුදහමේ තියෙන පුරුෂාර්ථයන්, එහි ධර්මතාවයන්, එහි යථාර්ථය, එහි සත්‍ය හොයාගෙන මිනිසුන්ට ගමන් කරන්නට අපට කාලය විසින් පාර පෙන්නලා තියෙනවා. ඒ නිසා අප අභියස ඇති ජාතික වගකීම කියන කාරණය තේරුම් ගැනීම ඉතා වැදගත් වෙන්නේ තමන්ට තමන්ව හොයා ගැනීම. අතරමං වූ ලෝකයක වෙළඳ පොලක අතරමං වූ මිනිසුන්ට තමන්ට තමන්ව හොයා ගැනීමට කාලය දීලා තිනවා. එනිසා අපේ කතා කරමු විරාමයෙන් අනතුරුවත් අපි ගිහලා නම් කෙටි විරාමයකට රැඳී සිටින්න. අසත්‍යයට එරෙහි සත්‍යයේ හොරාව. ඔබ නැවතත් එක්වන්නේ නින්නාද සජීවී සංවාදයේ සමගයි. අපි අද කතා බහ කරමින් ඉන්නේ අප අභියස ඇති ජාතික වගකීම ඉටු කරන්නේ කෙසේද කියන කාරණය. දැන් ඔබ තනියම තමයි ඔබ මේ සංඥාවන් උකහා ගන්න. ඔබ මේ පණිවිඩය නැත්නම් අපි කියන කතාව ඔබ තනියම තේරුම් ගන්න උත්සාහ කරනවා. ඔබේ මනස තමයි ඉතා වැදගත්. අපි මාධ්‍ය ක්‍රියාන්විතය තුල කතා බහ කරා ඥානය සහ ගුණය තමයි මනුස්ස ජීවිතයේ තියෙන වැදගත්ම ස්ථාන දෙක. ඒ දෙක අතහැරලා අපි කොහේ ගියත් දියුණුව කියලා මොන දේ අත්පත් කරගත්තත් ඒ දියුණුවෙන් පළක් නැහැ. ඒ දියුණුවෙන් අර්ථයක් නැහැ. ඒක අපිට ඉගැන්නුවා මේ මොහොතේ ඇමරිකානුවන් විඳින වේදනාව, ඒ මරණයේ බය සහ වේදනාව සහ ලෝකයේ අනිකුත් දියුණුවේ සම්මත රටවල් දරන දුක සහ වේදනාව මැද අපිට තේරුම් ගන්න පූර්වාදර්ශයන් දීලා තිනවා. හැබැයි දැන් මේ කතා බහ ඇතුලේ අපි ඔබට අපි අද දවසේ ආරාධනා කරනවා සජීවීව සම්බන්ධ වෙන්න පුළුවන් 066 22 83 608 609 තිරේ දිස්වන අංක ඔස්සේ ඔබට එන්න පුළුවන් මැදිරියට. අපි සංවාදයේ දිහාට ගමන් කරන අවසරය අපේ හැමදෙලේ මගේ දෙවනි මම සංවාදයේ ටිකක් හරවන්න බලාපොරොත්තු වෙන වෙන දිශාවකට. දැන් ඔබ වහන්සේ මේ මාධ්‍ය ක්‍රියාන්විතය සහ අනිකුත් සමාජ කටයුතු වලදී ඒ දර්ශනය බුදුදහමේ තියෙන ඒ දාර්ශනික පදනම සමාජගත කිරීමේ උවමනාවට මේ sannivedana ක්‍රියාවලියක් පටන් ගන්නවා. ඇයි ඔබ වහන්සේ මේ ජනප්‍රිය දේශපාලනයෙන් වියුක්තව ඒක වෙනම දේශපාලනයක් කියලා මම හිතන්නේ. දැන් මේ වෙනම දේශපාලනයක් කරන්නේ ඇයි මේ දේශපාලන ප්‍රවාහය තුල බලයටපත් වෙලා තීරණ තීන්දුව හරම් මේ රට හදන්න බැරිද? මහිතේ ආගමයි දේශපාලනය කියලා කියන්නේ විෂය දෙකක්. මේ දෙක සම්බන්ධ වෙන තැනුත් තියෙනවා. නමුත් මේක රේල් පීලි දෙකක් වගේ. කෝච්චිය පාරවල් දෙක මාරු කරන්න ඕන වෙච්චාම පීල්ල මාරු කරන්නත් තැනක් තියෙනවා. හැබැයි එහෙම නැත්තම් දිගටම කෝච්චිය ඒ පීලි දෙක උඩ තමයි ගමන් කරන්නේ. ඒ වගේ මම හිතනවා මේ ආගමත් දේශපාලනයත් කියන එක රේල් පීලි දෙකක් වගේ. සමාජයේ නැමැති මේ දුම්රිය මේ දෙකම සමබරව හරියට තිබුණොත් තමයි ගමනාන්තය කරා යන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් මේක පීලිපනිනවා. ඒ නිසා අවශ්‍ය වෙලාවට පීල්ල මාරු කරන්න පුළුවන් මාර්ග වෙනස් කිරීමට. නමුත් යන්න ඕන පීලි දෙක උඩමයි. ඒක තමයි මම හිතන හැටියට මේ දේශපාලනය මගේ පිළිගැනීම මේ දේශපාලනය සහ ආගම කියන එක. ආගමෙන් විශේෂයෙන් බුදුදහම මං අනිත් ආගම් ගැන කතා කරන්න කැමති නැහැ. නමුත් විශේෂයෙන් බුදුදහමින් බලාපොරොත්තු වෙන්නේ ජනතාවගේ ආධ්‍යාත්මික සංවර්ධනය. ඒ ආධ්‍යාත්මික සංවර්ධනය බුදුදහම තුලින් කරනකොට දේශපාලඥයෝ කරන්නට ඕනේ නැත්නම් දේශපාලනයෙන් කරන්නට නෑ ආර්ථික සංවර්ධනය. එතකොට ඒගොල්ලන්ගේ රාජකාරිය එක අපේ බෞද්ධ භික්ෂුන් වහන්සේලා වශයෙන් අපේ වගකීම තමයි
ජනතාව තුළ ආධ්‍යාත්මික සංවර්ධනය ඇති කිරීම. ඒක නිසා මම හිතන හැටියට මට අදාළ නැති මට වැඩක් නැති දේශපාලනයට මං සහභාගී වෙන්න කිසිම ආකාරයකින් අදහසක් දැක්ුවේ නැහැ. නමුත් මට අවස්ථා කීපයකදී දේශපාලනය සඳහා ආරාධනාවක් ලැබුණා. නැත්තේත් නැහැ. සෝම හිමියන්ගේ අපවත් වීමත් සමග දේශපාලන රැල්ලක් භික්ෂු දේශපාලන රැල්ලක් ගොඩනැගුණා රටේ. ඒ වෙලාවේ මගේ නමත් ඇතුළත් කරගෙන හිටිය අය කට්ටිය. මොකද ජනප්‍රිය චරිත තමයි ඒකට තෝරගත්තේ. නමුත් මං උන්වහන්සේලාට කිව්වේ මං හම්බෙන්න ආව අවස්ථාවලද මම එම කණ්ඩායමේ සංවිධායකවරුන්ට කිව්වේ මමත් දේශපාලනයක් තමයි කරන්නේ. හැබැයි ඒ දේශපාලනයේ පක්ෂ දේශපාලනය වගේ එකක් නෙවෙයි. මම කරන්නේ ජනමානස හදන දේශපාලනයක් කියලා. ඒ නිසා මගේ වැඩේ මං කරගෙන යන්නම් ඒකට ඉඩ දෙන්න. ඔයගොල්ලන් ඔය පක්ෂ දේශපාලනයට ගිහිල්ලා පාර්ලිමේන්තුවට ගිහිල්ලා කරන්න පුළුවන් පරිවර්තනයක් කරන්න. මාව ඕකෙන් නිදහස් කරන්න කියලා මං ඉල්ලීමක් කළා උන්වහන්සේලාගේ. කොහොම නමුත් උන්වහන්සේලා පාර්ලිමේන්තු ගියා. ඒ අවස්ථාවේදී පාර්ලිමේන්තුවට ගියා. හැබැයි මම දැක්කේ නැහැ උන්වහන්සේලාට එච්චර ලොකු දෙයක් ඒකේ කරන්න පුළුවන් වුණා කියලා. ඒක කාරණය මොකද්ද? මේ මඩගොඩකට තවත් කට්ටියක් ගිහිල්ලා ඒ මඩගොඩේ වැටුණා එච්චරයි වුණේ. අපේ හාමුදුරුවරුත් ගිහිල්ලා අපරාධේ කිලුටු කරගත්ත චීවරයේ ටික. ඉතින් ඒක නිසා මේ ඔය දේශපාලන මඩගොහරුවක් අද තියෙන දේශපාලනේ ලංකාවේ තියෙන පක්ෂ දේශපාලනය කියලා කියන්නේ මඩගොහරුවක්. මේ මඩගොහරුවට මම බහින්න කිසි විටක ලෑස්ති වෙන්නේ නැහැ. එනිසා අපි ඔබව බස්සන්නෙත් නැහැ. ඔබ වහන්සේගේ කතාව ඇතුලේ ඉතා වැදගත් දෙයක් තිබුණායි කියලා මට හිතෙනවා. ඔව් දේශපාලනය කළා තමයි. හැබැයි වෙනත් දේශපාලනයක් කරේ. දැන් අපි මේ උත්සාහ කරන්නේ මොකක්ද වෙනත් දේශපාලනය කියන්නේ? මිනිසෙකුට තමා වටා ගොඩනැගෙන ගොඩගැහෙන ප්‍රශ්න ටික විසඳා ගන්න. පුද්ගලිකව නායකයෙක් බවට පත් වෙලා සංවිධානය වෙන්න පුළුවන්ද? ඔහුගේ සවිඥානිකත්වය, ඔහුගේ ඥානය දියුණු කරගන්න පුළුවන්ද? අති වැදගත්. දැන් මේ කාරණේදී අපි හඳුනේ මට තව ප්‍රශ්නයක් අහන්න ඉඩ දෙන්න. දැන් බොහෝ සමාජයේ වහන්සේ කිසියම් ප්‍රතිරූපයක් නිසා සමාජ චෝදනාවක් තිබුණා. වහන්සේ දරදඬු විප්ලවකාරී සටන්කාමී කියන අදහස. නමුත් වහන්සේ සමහර තැන්වලදී බැහැර කරනවා. මම නෑ සටන්කාමී නෑ. මම විප්ලවකාරී නෑ. තව තැන්වලදී වහන්සේ ඔව් කියලා පිළිගන්නවා. මට මේ කතාව කොහොමද විස්තර කරලා දෙන්නේ? මම කොහොමද නිශ්ශබ්ද වෙන්නේ? මම සටන්කාමියෙක්. මම ඒක පිළිගන්නවා. හැබැයි ඒ සටන්කාමීත්වයේ පොදු ජන යහපත පිණිස බුදුරජාණන් වහන්සේ තමයි මට දීපු මගේ ගුරුවරයා. උන්වහන්සේගේ චරිත කතාවෙන් මම ගත්ත දේවල් ඒවා. උන්වහන්සේ වැරදි තැනට වැරද්ද කියලා කිව්වා. උන්වහන්සේ වැරද්ද පෙන්වලා දුන්නා. ඒ වැරදි දේවල් පෙන්වා දීම කියනවනම් යම් කිසි කෙනෙක් සටන්කාමිකමක් කියලා ඒක සටනක් කරලා තියෙනවා. එතන මොකද ඒ සටන ආයුධ ගත්ත සටනක් නෙවෙයි. ප්‍රඥාවෙන් සටන් කිරීම. ප්‍රඥාව තුළින් සටනක් කරලා තියෙන උන්වහන්සේ ජනමනස වෙනස් කරන්න. බුදුරජාණන් වහන්සේ ආයුධ ගත්තේ නැහැ. මමත් ආයුධ අරන්නේ නැහැ. මම සංඝ සභාවේ තිබුණු වැරදි පිළිගැනීම, සංඝ සභාවේ තිබුණු වැරදි ගමන් මඟ මම එක නිවැරදි කරන්න කටයුතු කෙරුවා. එදා බුදුරජාණන් වහන්සේ සුනීත සෝපාක වැනි කුලහීනයන් පැවිදි කරලා බුදුදහම තුල කුලවාදයක් නැති බව ප්‍රායෝගික ඔප්පු කළා වගේ මම උපසම්පදා විනය කර්ම පටන් අරන් දැනට ඇතම් සංඝ පාර්ශ්ව විසින් අනුගමනය කරන උපසම්පදාවේදී පැවිද්දේදී උපසම්පදාවේදී සොයා බලන ඒ කුලවාදය කියන එක කුලය කියන පදනම ඉවත් කරලා දැම්මා. එතකොට මං සටන්කාමියෙක්.
බුදුහාඳුරොත් සටන්කාමී. මොකද බුදුහාඳුරොත් ඒ කුලවාදය බැහැර කරපු කෙනෙක්. ඒ අර්ථයෙන් නම් මම සටන්කාමී. ඒ වගේම අසාධාරණය සමාජයට වන අසාධාරණය අගතිය සම්බන්ධයෙන් මම සටන්කාමී කටයුතු කරලා තියෙනවා. විශේෂයෙන් කණ්ඩලම සිද්ධිය මම මතක් කරන්නට කැමතියි. කණ්ඩලම සිද්ධියේදී කණ්ඩලම වැව ඇතුලේ හෝටලයක් හැදුවා. එතකොට මේක වාරි සංස්කෘතියට එරෙහිව ගෙනිච්ච වැඩපිළිවෙලේ පළවෙනි අදියරය. ඒකට මම විරුද්ධ වුණා. මං විරුද්ධ වුණේ ගොවි ජනතාව වෙනුවෙන්, පොදු ජනතාව වෙනුවෙන්. ඒ අංශෙන් ගත්තහම මම සටන්කාමී. ඔබ වහන්සේ මතක් කළ නිසා අහන්නේ දැන් ඔබ වහන්සේ කණ්ඩලමට හඬ නැගුවා වගේම ඔබ වහන්සේගේ නිහඬ බවටත් කට්ටිය කතන්දර කිව්වා. ඒවා ඔබ වහන්සේ බැහැර කරනවා. එමට කතා කරනවා. අපේ රටේ හරි දක්ෂයි ඒවට. අපේ රටේ ජනතාව ඇතැම් පිරිසක් ඉන්නවා කටකතා හදන්න හරියට දක්ෂයි. ඒ කාට හරි මඩ ගහලා එහෙම නැත්නම් අපවාදයක් කරලා සතුටක් ලබන පහත් මානසිකත්වයක් තියෙන පිරිසක් අපේ රටේ ඉන්නවා. අනිත් රටවල ලෝක තත්ත්වය එච්චර නැහැ. නමුත් අපේ රටේ තියෙනවා. මොකද ඒ අය කණ්ඩලම සිද්ධිය මුල් කරගෙන මට මඩ ගැහුවා. මම අතීත ආවර්ජන කියලා පොතක් ලියලා තියෙනවා. මගේ ජීවන කාලය තුළ මගේ ජීවිත කතාවත් පොඩ්ඩක් කියලා මම මේ වෙනකන් කරපු වැඩ මම මුහුණ දුන්නු අභියෝග මම මේ අතීතාවර්ජනා කියන පොතෙන් පෙන්නලා දීලා තියෙනවා. ඒකෙදි මම පැහැදිලිවම ওই කණ්ඩලම සිද්ධියේ සුලමුල ඔක්කොම පෙන්නලා තියෙනවා. යම් කිසි කෙනෙකුට අවශ්‍ය නම් ඒ පොත කියවලා හොඳ දැනුමක් ලබා ගන්න පුළුවන්. මම හිතන්නේ මේ වැඩසටහන තුලින් මට සම්පූර්ණයෙන් ඒ පිළිබඳ විස්තරයක් කරන්න අවකාශයක් තියෙනවා කියලා. ඒක නිසා ඒකෙදි ඔය කියපු මේ මඩ කතා, ඔයාට මඩ කතා කියලා කියන්නේ. ඔය මඩ ගැහිම් පිළිබඳ මම උත්තරයක් දීලා තියෙනවා. මම එකක් කියන්නම්. සුමංගල හාමුදුරුවන්ට කණ්ඩලම හෝටලේ කාමරයක් තියෙනවා. ඕක එක චෝදනාවක්. මම ඒකට උත්තර දීලා තියෙනවා. දැනුත් උත්තර දෙන්න කැමතියි. එහෙම කාමරයක් මට ඉන්න දීලා තියෙනවා නම් ඒ කාමරේ අංක කියන්න ඕනේ හෝටල් හිමියා. හෝටල් හිමිකරුවන් කියන්න ඕන සුමංගල හාමුදුරුවන්ට වෙන් කරලා තියෙන්නේ අපේ හෝටලේ අහවල් කාමරේ කියලා. දෙවෙනි චෝදනාව කණ්ඩලම හෝටලෙන් තමයි උදේට දවල්ට පමණක් නෙවෙයි රැටත් දානේ ගේන්නේ කණ්ඩලම හෝටලෙන් කියලා. ඒකත් ඒ කණ්ඩලම හෝටල් කරුවන් විසින් කියන්න ඕන ඒක සම්පූර්ණයෙන් ඇත්ත. අපි තමයි උදේටයි දවල්ටයි රැටත් අපි ගිහිල්ලා දානේ දෙනවා කියලා ඒගොල්ලන් කියන්න ඕන. හැබැයි මේ වෙනකන් එහෙම එකක් කියන්න බෑ. ඇයි එහෙම එකක් නැති නිසා. එසන් ඔන්න ඔය වගේ චෝදනා තියෙනවා හුඟක්. කතා. දැන් මේ පොත පරිශීලනය කරන්න නොලැබුණු අයට ඔබ වහන්සේ උත්තරෙත් කිව්ව නිසා වඩා හොඳයි. මොකද මේ පොත අපි පිළිබඳව අපි මහජන සංවාදයක් රටේ නිර්මාණය කරමු ඉදිරියේදී. මොකද මේ දැන් මේ කතාව ඇතුලේ අපි හඳුනන්නේ මට තව පුංචි ප්‍රශ්නයක් එනවා. දැන් එක්තරා දුරකට ඔබ වහන්සේට අනුව අධර්මය, අයුක්තිය, අසාධාරණය එක පැත්තකින් වගා කරනවා. දැන් වහන්සේට අනුව ධර්මය අපිට මතක් වෙනවා. දැන් ඇතැම් විට මේ බුදුදහමේ තියෙන දාර්ශනික පදනම වටිනාකම් පුරුෂාර්ථයන් සමාජගත කරන්න හදනකොට දේශපාලන ප්‍රතිපත්ති විසින් එක්කෝ සුරාසල් විවෘත කරනවා. එහෙම නැත්නම් වෙන අපචාර කරනවා. දැන් වහන්සේ එතෙන්ට විරුද්ධ වෙනවා. ඒත් වහන්සේට පෙරලා ප්‍රශ්න එනවා. දැන් මෙවැනි දේශපාලන අභියෝග වලින් හෙම්බත් උන්නේ නැද්ද? ඇත්තටම නැත්නම් මේක අතහරින්න තිබුණානේ. ඒ වගේ ඒවා කොහොමද ජයගත්තේ වහන්සේ? දඹුල්ලේ මත්පැන් අලෙවිසල් ආරම්භ කරපු වෙලාවේ ඒකට මම විරුද්ධ වුණා. ඒකෙදි මට විරුද්ධ පෙළපාලි ගියා. ඒ වගේ මට විරුද්ධ විවිධාකාර තර්ජන ගර්ජනත් තිබුණා. එතකොට දැන් මෙතන නිහඬ වීමද කළ යුත්තේ නොයසේන මේකට එරෙහිව ජනමනස සකස් කිරීමද කළ යුත්තේ කියන එකයි විසඳුම වෙන්න ඕන. මටත් පුළුවන් සද්ද නැතුවයකට නිහඬ වෙලා ඉන්න.
නමුත් සමාජයට අහිතකර වැඩපිළිවෙලක් නම් මත්පැන් පානය කරලා කාටද හරි ගියේ? මත්පැන් පානය කරලා කාටද හොඳක් වුණේ? ලෙඩ වුණා මිසක්. මේ දැන් අත් වශයෙන් මේ දිනවල කොරෝනා වෛරසයට ස්තුතිවන්ත වෙන්න බාර් ටික වහලා තියෙනවා. කවුද මැරුණේ? මත්පැන් නැහැ කියලා කවුද මැරුණේ? කිසි කෙනෙක් මිය ගියේ නැහැ. එතකොට මේ මත්පැන් කොහොමද අත්‍යවශ්‍ය දෙයක් බවට පත් වෙන්නේ? එතකොට රජයට ආදායම් මාර්ගයක් කියලා කියනවා. ආදායම් මාර්ගයකට වැඩිය ඕක වියදම් මාර්ගයක්. රජයට ආදායමක් ලැබෙනකොට ඒ වාගේ 3-4 ගුණයක් රෝහල් වලයි. මත්පැන් පානය කරලා රෝගීන් බවට පත්වෙච්ච මිනිස්සුන්ට නොමිලේ රැක්කේ මේ මහජන මුදලින් රජයට සිද්ධ වෙලා තියෙන ප්‍රතිකාර කරන්න. ඒතර මොකක්ද එතන තියෙන ලාභය? එතකොට මේක නවත්තන්නට ඕන. මත්පැන් නොබිව්වයි කියලා කිසි කෙනෙක් මැරෙන්නේ නැහැ. මැරිච්ච කෙනෙකුත් නැහැ ලෝකේ. හැබැයි ඒක බීපු මිනිස්සු මැරිලා තියෙනවා. මම දන්න හැටියට මෙතෙක් මැරිලා තියෙන්නේ කොරෝනා වෛරසයෙන් මෙතෙක් මැරිලා තියෙන්නේ දුම් වැඩි සහ මත්ද්‍රව්‍ය පාවිච්චි කරපු අය. ඒගොල්ලන්ගේ පෙනහළු ශරීරයේ වකුගඩු ආදී අවයව සියල්ලම අක්‍රිය වෙලා තියෙනවා. කොරෝනා වෛරසයට මේ බොහොම පහසු වෙලා තියෙනවා ඒගොල්ලන් පරලෝ යවන්නට. ඒවා නැති අය අමාරුයි. එතකොට මේ කොරෝනා වෛරසය වුණත් බලපාලා තියෙන්නේ දුම් වැඩි සහ මත්ද්‍රව්‍ය පාවිච්චි කරපු අයට. ඒ නිසා මම හිතනවා කොරෝනා වෛරසයත් එක්තරා විදිහකට දැකලා තියෙනවා මේ වගේ ආදීනව. මේවා මේ කොරෝනා වෛරසය කියන මේ වෛරසය මම දකින්නේ මම හඳුනගන්නේ මේ රටේ මේ විශ්වයේ තිබෙන මේ සියලුම වෙනස්කම් කරන්නේ මේ මිනිසා නැමැති සතා. මිනිසා තමයි පරිසරය විනාශ කරන්නේ. පරිසරය දූෂණය කරන්නේ. ඒ වගේම පෘථිවිය මරන්නේ, පෘථිවිය විනාශ කරන්නේ. ගහකොළ සතා සීපා විනාශ කරන්නේ මේ මිනිසා නැමැති සතා. අනිත් සිව්පාවුන් ඇතුළු කිසිම සතෙකුගෙන් පරිසරයට හානියක් නැහැ. ඒගොල්ලන් පරිසරයට අනුගතයි. ඒගොල්ලන් පරිසරයත් එක්ක ජීවත් වෙන්නේ. නමුත් මේ මිනිසා කරන්නේ හැමදෑම කරන්නේ පරිසරය විනාශ කිරීම. පරිසරයට එරෙහිව කටයුතු කිරීම. අපේ පිරිසුදු වාතය දූෂණය කිරීම. ඒ වගේ හැම දෙයක්ම මේ මිනිසාගේ ක්‍රියාකාරකම් තුලින් තමයි විශ්වය අපිට මේ දීලා තියෙන විශ්වයේ තියෙන ශක්තිය තුලින් තමයි ওই කොරෝනා වැනි වෛරස් ඇති කරලා මිනිසට පාඩම් උගන්වන්නේ. මම හිතනවා මේ මිනිසට පාඩමක් උගන්වලා තියෙනවා ස්වභාව ධර්මය. දැන් ඔබ වහන්සේ මේක තේරුම් අරගෙන දිගින් දිගටම අපිට මතකයි මිනිස්සුන්ගේ ආහාර වෙනුවෙන් මැදිහත් වුණා, මේ සරල දිවි පැවැත්ම වෙනුවෙන් මැදිහත් වුණා, මිනිස්සුන්ට වතුර ටික දෙන්න, වැව් හදන්න, අස්වද්දන්න මැදිහත් වුණා. ඒ වැඩපිළිවෙල කිසියම් ධාර්මිකයි හෝ කිසියම් දර්ශනයකට අනුගතයි කියලා අපිට වැටහෙනවානේ. හැබැයි මේ දර්ශනයට වැඩ කරනකොට ඒක දැන් රට ඒ දාර්ශනික පදනම විනාශ කරන ව්‍යාපෘති තියෙනවානේ. ඒවා බොහෝ විට උපදින්නේ මේ ලාභය බලය මත පදනම් වෙලා. ලාභය හා බලය කේන්ද්‍ර කරගත්තු දේශපාලන ක්‍රමයක් ඇතුලේ ඔබ වහන්සේගේ වැඩ මර්ධනය කරන්න හරි පහසුයි. ඒතකොට තමයි මේ දේශපාලන අභියෝග වහන්සේට ඍජු එල්ල වෙන්නේ. ඒවා ජයගත්තේ කොහොමද? දැන් ඒ කාරණේ හරි වැදගත් වෙයි. දැන් දේශපාලනික වශයෙන් තියෙන බලපෑම් හැම කෙනෙකුටම ඒ බලපෑම තියෙනවා. මටත් ඒ දේශපාලන බලපෑම් තිබුණා කියන වචන දෙකම මම පාවිච්චි කරන්න කැමතියි. හැබැයි මේ දේශපාලන බලපෑම් තුල මම සසල වුණේ නෑ. ඒ දේශපාලන බලපෑම් වලට මම අභීතව මුහුණ දුන්නා. මගේ ආත්ම ශක්තිය ඊටමත් ප්‍රබලයි කියලා මම නිහතමානීව කියනවා. යම් කිසි දෙයක් හිතුවොත් මම සමාජ සුභ සිද්ධියට
හේතු වෙනවයි කියලා මගේ ඥාණයෙන් මගේ බුද්ධිය මගේ හදවත තීරණය කරනවා නම් මං ඒක කරනවා. මට යම්කිසි දෙයක් කරන්න ඕන වුණොත් ඒක මං කොහොම හරි කරනවා. හැබැයි මගේ ප්‍රයෝජනයට නෙවෙයි සියලු දෙනාගේ යහපත පිණිස. කොහොම කරන්න යනකොට ඉතින් සමහර විරුද්ධ වෙනවා. සමහර අයගේ න්‍යාය පත්‍ර වලට මගේ වැඩපිළිවෙල එකක නැහැ. දැන් ඔය වගේ ඒ වගේ කටයුතු රාශියක් පසුගිය කාලය ඇතුළත මම අත්දැක්කා. ඒ අත්දකින ලද වැඩසටහන් තුලින් විශේෂයෙන් දැන් අපි ගමු දඹුල්ල කියලා කියන්නේ ලෝක පූජිත නගරයක්. දඹුල්ල විහාරය කියලා කිව්වහම ඔය දඹුල්ල කියන එක ගත්තාම ඔය ආර්ථික මධ්‍යස්ථානයේවත් ක්‍රිකට් ක්‍රීඩාංගණයේවත් ඕවා නෙවෙයි. මිනිස්සු මනසට වැටෙන්නේ ලෝකයේම ජනතාවගේ මනසට වැටෙන්නේ දඹුලු විහාරය. එතකොට මේ දඹුලු විහාරයේ ආශ්‍රිත පූජා භූමි සැලසුමක් තියෙනවා. මේ පූජා භූමියේ සැලසුම ක්‍රියාත්මක කරන්න ගිහිල්ලා මට අනන්ත අප්‍රමාණ දේශපාලන බලපෑම් අද වෙනකම්ම තියෙනවා. ඒවා ක්‍රියාත්මක කරන්න වෙන මොකක් නිසාවත් නෙවෙයි දඹුල්ල රජමහා විහාරයේ සහ දඹුල්ල රජමහා විහාර පරිශ්‍රය තුළ තිබිය යුතු ප්‍රෞಢත්වය තවදුරටත් උසස් මට්ටමට ගෙන යන්නට. මේක දේශපාලඥයෙකුට දේශපාලඥ ඔක්කොම කියලා මම කියන්නේ මේ ප්‍රදේශයේ දේශපාලඥයෙකුට ලොකු විශේෂයක් වුණා. ඉතින් මේක හරිම ප්‍රශ්නයක් වුණා මට පෞද්ගලික කාලය ඇතුළත ඒ දේශපාලඥයා විසින් මේවා කඩාකප්පල් කරුවා පමණක් නොවේ මටත් යම් යම් ආකාරයෙන් යම් අනියමෙන් මටත් යම් බලපෑම් ඒ වගේම එදිරිවාදීව කටයුතු කිරීම සිද්ධ වුණා. හැබැයි මම ප්‍රතිපත්තියක් වශයෙන් කිසි කෙනෙකුට මට විරුද්ධ වුණයි කියලා මම එයාත් එක තරහක් නෑ අමනාපයක් නෑ. හැබැයි මගේ වැඩ මන් නවත්තන්නෙත් නෑ. ඒක තමයි මගේ ක්‍රමය. නමුත් ඔබ වහන්සේ දැන් මේ ඇතම් සංවර්ධන කටයුතු වලදී පුරාවිද්‍යා ආඥා පන්නත හෝ උල්ලංඝනය කළාද නැත්නම් මේ ඓතිහාසික උරුමයන් වලට කිසියම් ගැටලුවක් වෙන්න කටයුතු කළා කියලා චෝදනාවක් එළියේ සමාජය ඇතුලේ තිබුණා. ඒකට ඔබ වහන්සේ උත්තරයක් දුන්නොත් හොඳයි කියලා මට හිතෙනවා. නෑ මම මේ මගෙත් මාධ්‍ය ආයතනයත් ඇද්දි මම කියන්න ඕනේ අවංකවම මේ මාධ්‍යයේ හැසිරීම ඒ තරම් හොඳ නෑ. අපේ රටේ ජනමාධ්‍ය එහෙම නැත්නම් මේ මාධ්‍ය වේදීන් කියා ගන්න අය මාධ්‍ය වේදීන් කියන එක වැරදි. ඒගොල්ලන් නියම නම වාර්තාකරුවෝ. ඒ වාර්තාකරුවෝ පුවත්පත් වාර්තාකරුවෝ එහෙම නැත්නම් ගුවන්විදුලි වාර්තාකරුවෝ එහෙම නැත්නම් රූපවාහිනී වාර්තාකරුවෝ. ඒගොල්ලන් හැබැයි මාධ්‍යවේදී කියලා වචනයක මාධ්‍යවේදී කියලා කියන්නේ උපාධියක්. ඒක විශ්වවිද්‍යාලයෙන් පිරිනමන උපාධියක්. ශාස්ත්‍රවේදී, මාධ්‍යවේදී, විද්‍යාවේදී මේ වගේ ඒක. නමුත් මේගොල්ලන් නිකම්ම ගෙවල් වල ඉඳලා පත්තර වලට මොකක් හරි වාර්තාවක් ලියලා මාධ්‍යවේදියෙක් කියලා පෙනී හිටිනවා. මෙන්න මේ අය තමයි මේකේ නරකම චරිත. වාහකයෝ. මේගොල්ලන් තමයි මේ සමාජයේ රෝග පතරවන. ඔව් කන්ද කන්ද කරලා කතා කරන්න මෙන්න මේ මාධ්‍යවේදීන් කියා ගන්න අය. ඉතින් මං හිතන හැටියට දැන් මේගොල්ලන්ගේ ඒ ක්‍රියාකලාපයන් තුළ තිබුණා කිසියම් අවභාවිතයක් මාධ්‍ය අවිභාවිතයක් තිබුණා. ඒ අවභාවිතය ඉහළ දන්නේ නැහැ තත්ත්වය. පහුගිය කාලේම දැම්ම දඹුල්ල රජමහා විහාරය යුනෙස්කෝවෙන් ඉවත් කිරීමේ අවදානමක්. ලොකු අකුරෙන් පොල්ගෙඩි අකුරු වලින් පත්තරවල ගියා. ඒ වගේම ගුවන්විදුලි රූපවාහිනී ප්‍රවෘත්තිවල ප්‍රධාන සිරස්තල වශයෙන් ගියා. මේ කවුද මේ ලිව්වේ මේ දඹුල්ලම ඉන්න වාර්තාකාරෝ? ඇයි මේ වාර්තාකාරෝ මේ විදිහට ලිව්වේ? මට පොඩ්ඩක් රිදවන්න. ඒකට ප්‍රධාන හේතුව තමයි මේ ඒ වාර්තාකරුවෝ ගෙනල්ලා මේ පුටුවල වාඩි කරවලා මේ මම ගිහිල්ලා මේ බීම බෝතල් එහෙම නැත්නම් රස කැවිලි ළඟට ගිහිල්ලා පිළිගන්නලා
මේ කටයුතු කිරීමේ පුරුද්දක් මගේ නැහැ. දැන් සමහර අය වාර්තා පළ කරගන්නට ඕන නිසා එවැනි දේවල් කරනවා. වෙන කට්ටිය යටත් පිරිසෙන් මම කියන්නේ මගේ මාධ්‍ය ආයතනයක් වුණාට මම මේ මයික්‍රොෆෝන් ඉදිරියේ කැමරා ඉදිරියේවත් පෙනී හිටින්න මං කැමති නෑ තරම්. අද මං හිතන්නේ මේ අවුරුදු මේ දෙවෙනි වැඩසටහනත කොයිද මම හිතන්නේ මම මේ මුහුණ පාලුකේ. එතකොට මගේ එහෙම මේනියාවක් නෑ. කැමරාවක් ඉදිරියේ මයික්‍රොෆෝනයක් ඉදිරියේ කතා කිරීමේ මේනියාවක් වුණත් හරි මට එහෙම අසනීපයක් නෑ. බොහොම ස්තුතියි. මට ඒ වචනේ ළඟ නවතින්න හිතුණා. මේ ඔබ වහන්සේ කිව්වේ ඒ අර්ථයෙන්ම ගොත් මේනියාවක් උණක් ඒ වචන දෙක අයින් කරලා මම අසනීප කියන වචනේ ගත්තොත් මේ සමාජයේ කොරෝනා විතරක් නෙවෙයි අසනීපයක් හැට අපි දකින්නේ. කොරෝනා වලට වඩා බරපතල වෛරස් තියෙනවා මේ මිනිස්සුන්ගේ ගමන වෙනස් කරන්න, මිනිස්සුන්ගේ ජීවිත අකර්මණ්‍ය කරන්න, මිනිස්සුන්ගේ ජීවිතේ විනාශ කරන්න. ඒ නිසා අපි මේ කොරෝනා වලට විතරක් බය වුණාට මේ කතාව ඇතුළේ තියෙනවා අපි ප්‍රවේශම් විය යුතු බොහෝ වෛරස් විස බීජ සමාජය ඇතුළේ තියෙනවා. මාධ්‍යයක් හැටියට අපි බොහොම වගකීමෙන් කටයුතු කරනවා. ඒ සියලු වෛරස් වලින් ඔබ බේරා ගන්න. කට වහගත්තට අත හේදුවට ඒ වගේ ගැලවෙන්න බෑ. මනස හොදා ගැනීමේ යම් යම් ද්‍රව්‍ය නිෂ්පාදනය කරන්න වෙනවා. ආධ්‍යාත්මය ශෝධනය කරන්න අපට සිද්ධ වෙනවා. මනස ආධ්‍යාත්මය ශෝධනය කළ හැකි එකම බෙහෙත ඖෂධය ඔබට මේ දින දෙක තුළ ඔබ වැඩි වැඩියෙන් ධර්මයට ලං වෙන්න ඔබට වැටහෙවි. අපි ගිහලා එන්න තවත් විරාමයකට. නින්නාද අසත්‍යයට එරෙහි සත්‍යයේ හොරාව. ඔබ නැවතත් නින්නාද සජීවී සංවාදයේ සමගයම එක්වන්නේ. අපි කතා බහ කරමින් ඉන්නේ අප අභියස ඇති ජාතික වගකීම් ඉටු කරන්නේ කෙසේද කියන කාරණේ. මේ ඔබටත් ඔබගේ පුද්ගලික ජීවිතයටත් ඔබගේ සමාජ ජීවිතයටත් ඊටාම වැදගත් කාලෝචිත කතා බහක්. විශේෂයෙන්ම ඔබ දන්නවා මාධ්‍යයක් හැටියට අපි ගනුදෙනු කරන්නේ ඔබේ ජනමනසත් එක්ක, ඔබේ තොරතුරුත් එක්ක. අපි වැරදි විදිහට තොරතුරු හැසිරුවොත් ඔබේ ජීවිතේම අපිට වෙනත් දිශාවකට හරවන්න පුළුවන්. ඒ නිසා බොහොම ප්‍රවේශමෙන් මේ ගනුදෙනු අපි කරන්න ඕනේ. ඒ නිසා අපි වග කියන්න ඕනේ සමාජයක් හැටියට. ඒ නිසා අපි ඔබෙන් ඉල්ලනවා බොහොම කාරුණිකව අපි සාමාන්‍යයෙන් සරලව කියන්නේ අපි ඉබාගාතේ නොගොස් මිනිසෙකු හැටියට තම ජීවිත කාලය තුළ උපතේ සිට මරණය දක්වා තමන්ගේ ජීවිතය සංවිධානය කරගන්න ඔබ කල්පනා කරන්න. ඊට වැදගත් වෙනවා ඔබේ නැන නුවණ. එය පහන් කිරීම තමයි අපගේ මූලික අරමුණ. ඔබ වෙනුවෙන් තමයි අපි සේවය කරන්නේ ඔබ ඔසවා තබන්නට. 066 22 83 68 69 අපි යනවා කෙනෙක් ඉන්නවා අපිත් එක්ක අයබෝන් ඔබට. අයබෝන් දෙන්නතරනේ අපි නායක හම්දුරුවනේ. ඔව් දයරාවනගොඩ මහත්මයා. ඇත්තටම මම අපේ නායක හම්දුරුවනේ. අද මේ වැඩසටහනට මම පළවෙනි වතාවට තමයි ඔබ වහන්සේව මේ ඔය වහන්සේ තිරේ ඔස්සේ දැක්කේ. මගේ ලොකු භාග්‍යයක් කියලා වහන්සේගේ දැකීමට ලැබීම. ඒ වගේම අපේ හම්දුරුවනේ දැන් මේකේ මා දැකපියක් තියෙනවා. අද මේ මහිතේ ප්‍රවෘත්තිවලත් වහන්සේ මේක දකින්න ඇති. ඉන්දියාවේ අගමැතිතුමක් කියලා තියෙනවා බුදුදහමට අනුව ජීවත් වෙනවා නම් අපිට මේ තියෙන ප්‍රශ්න ඉලක්කය දැන් කියලා තියෙන ප්‍රශ්න කොහොම ටික නිරවුල් වෙනවා කියලා. මම දන්නවා වහන්සේගේ ජීවිතේ මේ පෞද්ගලික කාල සීමාවෙදී ඔබ වහන්සේට මොනතරම් ප්‍රශ්න මතුවුණාද කියන එක. මම ඇත්තටම අද ගරු කරන නමස්කාර පූර්වක ගරු කරන පුද්ගලෙක් වහන්සේ අදහස් වලට මම ගරු කරන හේතුව තමයි ඔබ වහන්සේ කිසිම තැනක සැලුනේ නැහැ. ඔබ වහන්සේ ඉදිරියට ආපු ප්‍රශ්න එක්ක මම දන්නවා ඒවා මම මෙතන කියන්න කැමති නැහැ. මොකද ඒ හැම ප්‍රශ්නයකම ඔබ වහන්සේ කොහොම ධර්මානුකූලව තමයි මේ සෑම දෙයකටම උත්තරේ හිව්වේ. ඒ වගේම තමයි ඔතන ඇති වෙච්ච යම් ඉඩකඩම් වල ප්‍රශ්න බව ඔබ වහන්සේ ධර්මානුකූලව උත්තරයක් දුන්නා නිසා ඔබ වහන්සේ ඒවා අරගෙන ගිහිල්ලා උලුප්පලා තව කෙනෙකුට මේ ද්වේෂයක් ඇති වෙන්නේ තව කෙනෙකුට යම් කිසි තරහක් ඇති වෙන විදිහට එහෙම නැත්නම් තව කොටසකට කරදරයක් නොවන විදිහට ඔබ වහන්සේ කටයුතු කරනවා. මම හිතනවා මට ඇත්තටම මේ අවස්ථාව කරගන්නවා ඔබ වහන්සේට මේ සම්බන්ධව ඔබ වහන්සේ දැක්වූ
ඉවසිලිවන්ත භාවය මා හිතේ ඒක මේ බුද්ධ දර්ශනයෙන් අපිට ලැබිලා තියෙන දෙයක්. ඒක ඔබ වහන්සේ ප්‍රායෝගිකව ඉෂ්ට කරා කියන එක සඳහන් කරන ඔබ වහන්සේට දීර්ඝායුෂපත් වෙන්න මොන නිහඬ වෙනස් පිටුවන් සරණයි. බොහොම ස්තුතියි තලව කැලෙන් දයරාවනගොඩ මහත්මයා අපිට කතා කළේ. ඔව් 066 22 83 608 609 සීමිත ඉඩකඩක් තමයි අද දවසේ දුරකථන වලට වෙන් කරලා තියෙන්නේ. ඔබට ආරාධනා කරමින් අපි සංවාදයේ දිහාවට ගමන් කරන්න සෝදානම් අපි හඳුරුනේ. දැන් මේ ඒ කියව කතාවත් එක්කම ඔබ වහන්සේ මේ කිසිම දෙයකින් සැලෙන්නේ නැහැ කියලා කතා පැවැත්වුවේ නැහැ. ඒ නොසැලෙන ගුණය අපි දැක්කේ ඊළඟ වැඩසටහන ඇතුළේ. ඊළඟ ව්‍යාපෘතියෙන් ඒක ඔප්පු කරලා පෙන්නුවා. ඒ පිළිබඳ කතා පැවැත්වුවේ නැහැ. ඒ පිළිබඳ උත්සව සංවිධානය කරේ නැහැ. එවැනි ගුණයක් තියෙනවා. ඒක අපි බොහෝ දෙනෙක් දන්නවා. දැන් මේ ආරාධනාව ඔබ වහන්සේට කරන්නේත් බොහෝ දෙනෙක් අපෙන් විමසනවා කවුද මේ නියම මෙහෙවරේ කවුද මේ නිර්මාණය කරන්නේ කාගේද මේ වැඩසටහන. ඒ නිසා අපිට බය නැහැ. අපි බොහොම අවංකයි. අපි පිළිබඳව බොහොම විවෘතව අපි ගනුදෙනු කරන්නේ ඔබත් එක්ක. ඒ නිසා අපිට ජන මනස වෙනස් කිරීමේ ක්‍රියාන්විතය ඇතුලේ අපි මේ මාධ්‍ය මෙහෙවර ගෙනියන්නේ. ඒ නිසා අපි ඇත්තටම මේ වෙලාවේ ඔබ සියලු දෙනාටම ආරාධනා කරන ගමන් අපි කැමති මේ වෙලාවේ යොමු වන්නට තොරතුරු හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහත්මයා ඉන්නේ අපිත් එක්ක. අයබෝන් ඔබතුමාට. අයබෝන්. අපි කැමති මේ මොහොතේ දැනගන්න විශේෂයෙන් දැන් රටක් හැටියට ජාතික වගකීම් ඉටු කරන වෙලාවක ඔබතුමන් ජනමාධ්‍ය අමාත්‍යවරයා හැටියට කොහොමද ජනමාධ්‍ය අභියස ඉටු කළ යුතු වගකීම් ඔබතුමන්ව දකින්නේ හඳුනාගන්නේ? මං හිතන්නේ ඔබේ රාජපක්ෂ අතිගරු ජනාධිපතිතුමා විසින් මේ රටේ නැවත මාධ්‍ය නිදහස ඇති කරලා තිබෙනවා. මම මාධ්‍ය විෂය භාර අමාත්‍යවරයා වශයෙන් ඒ වගේම උසස් අධ්‍යාපන තාක්ෂණ නවෝත්පාදන අමාත්‍යවරයා වශයෙන් මේ රටේ ජනමාධ්‍ය වලට උසස් ජනමාධ්‍ය සංස්කෘතියක් සහිත නිදහසේ ආණ්ඩු පක්ෂ විපක්ෂ දේශපාලන පක්ෂ පාට ભેදයෙන් තොරව මාධ්‍ය කටයුතු කරන්න නිදහසක් ලබා දීලා තිබෙනවා. අපි දන්නවා රංගිරි දඹුරු රජමහා විහාරාධිපති අතිපූජ්‍ය ගෞරවනීය ඉනාමඩුවේ සුමංගල නායක හඳුරුව අපේ රටේ ඉතිහාසය තුළ රටපැත්තේ හිටගෙන විවිධ අභියෝග වලට මුහුණ දෙමින් මේ රටත් ජාතියත් ආගමත් සංස්කෘතියත් ආරක්ෂා කිරීම වෙනුවෙන් අනුපමේය දායකත්වයක් ලබා දීලා එයි තවත් අංගයක් ලෙස තමයි රංගිරි දඹුරු මෙම නාලිකාවන් ජාලය ආරම්භ කරලා තිබෙන්නේ. ඉතින් ඒ අනුව ඒට තිබෙන මේ අවස්ථාවේ ජාතික වගකීම ඉතා විශාලයි. මක්නිසාදයක් ඇමරිකා එක්සත් ජනපදයේ වගේ අති ප්‍රබල රාජ්‍යයන් වල ධන බලය, මුදල් බලය, ආයුධ බලය, තාක්ෂණයේ බලය සියල්ල තිබියදී දවසකට 2000ක් හෝ ඊට ආසන්න ප්‍රමාණයක් මේ යන තත්ත්වයක් තුළ කොරෝනා වෛරසයේ අපි මේ රටේ දරුවන් සරණින් දිවි රැකවරණින් මේ රටට උරුම වූ සංස්කෘතික සාරධර්ම හා කැපවීම මත මේ මරණ සංඛ්‍යාව 9කට සීමා කරගෙන තිබෙනවා. එහිදී දීර්ඝ කාලයක් ලෝක ලෙඩ කළ රටත් තනි කළ ජනය ගෙට කළ හෙටක් නැති කළ මේ කොරෝනා වසංගතය පසු යලිත් රට ගොඩනැගීම සඳහා වෙන ව්‍යායාම සියලු කැපකිරීම් කළ ජනතාවට අවුරුදු 2ක පමණ කාලයක් කොරෝනාව සමග ජීවත් වෙන්න හා කොරෝනාවට ඉදිරියෙන් ගමන් කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා මම හිතනවා රංගිලි දඹුරු මෙම නාලිකාවන්ට ජාතික වගකීමක් හා යුතුයකමක් තිබෙනවා. ජනමනස නිවන්න, ජනමනස සුවපත් කරන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළ අති උතුම් ධර්මය අනුව මා මෙම්ම සියලු සත්වයෝ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා කියන සංකල්පය යටතේ අපේ අතිමහත් බෞද්ධ සිංහල බෞද්ධ ජනයා අනිකුත් ආගම් වලට සාපේක්ෂව මද්ද්‍රව්‍ය වුවදුරට වෙනත් අපචාර ක්‍රියාවන් වලට බහුල වශයෙන් සාපේක්ෂව යොමු වෙලා තියෙන තත්ත්වය තුළ කොරෝනා වසංගතයෙන් පසු එවැනි දුර්ගුණයන් නැති කරලා යහගුණයන් නැති කරගෙන සෞඛ්‍ය ආරක්ෂිත ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරිදි ආරෝග්‍ය
පරමාලාභ සන්තුෂ්ටිම් පරමන්දනං යන තේමාව යටතේ සතුට සඳහා ජීවත් වීම සමග ජීවිතය සමග අරගලයක යෙදෙන මිනිස්සු මේ නිරෝගීව පැවතීම සඳහා අවශ්‍ය සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් අපේ මාතෘ භූමිය ගොඩනැගීම සඳහා විශාල දායකත්වයක් අලුත් වසරකට පාදපන මෙම නාලිකා ජාලාවට කළ හැකි වේවායි කියලා මම ඉතින් ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි අමතුමනි අපේ යලිත් දවසක හමු වෙමු ඒ බලාපොරොත්තුවෙන් අපි සමුගන්නවා. එතකම අපි ඔබට ආරාධනා කර සිටිනවා 066 22 83 608 609 දුරකථන අංක ඔස්සේ ඔබට එන්න පුළුවන්. අපේ කෙටි වෙලාවක් තමයි ඔබට ඇමතුම් වලට අවස්ථාව ලබා දෙන්න පුළුවන්. අපි හඳුනන දැන් මේකේ කාරණා පදනම් කරලා ගත්තාම මේ අපේ රටේ කිසියම් දේශපාලන හැසිරීම්, සමාජ දේශපාලන හැසිරීම්, සංස්කෘතික හැසිරීම් ළඟ නැවතිලා ඉන්නවා. අපි දැන් රට නැවතිලා තියෙන තැන පිළිබඳව ඔබ වහන්සේගේ සමාවෙන්න ඇමතුමකට ගිහිල්ලා මම නැවතෙන්නම්. ඌව වෙල්ලස්ස පළාතේ අපි නායක හාමුදුරුව අපිට සුමන සාර හාමුදුරුව දුරකථනය රැඳින්න අවසරයි අපේ හාමුදුරනේ. තෙරුවන් සරණයි මේ ඉනාමල්ව. අපේ හාමුදුරනේ රූපවාහිනී යන්ත්‍රයේ හඬ හොඳටම අඩු කරලා අප සමග කතා බහ කිරීමේ හැකියාව තියෙනවා. sannivedana පහසු තක. මම කලින් කතා කරලා තියෙන අපේ නායක ස්වාමීන් වහන්සේට මේ උඟ දවසකින් මේ කතා කරන්නේ වහන්සේගේ ওই සීලෝම ක්‍රියාකාරකම් මම අනුමත කරනවා, අපි අගය කරනවා. වහන්සේ දැන් මේ පොඩ්ඩයි මට මේකට සවන් දෙන්න පුළුවන් වුණේ. ඉතින් වහන්සේ මුණ ගැසීමට අවශ්‍යතාවයක් තියෙනවා. පුළුවන් වෙයිද? අපේ මම හිතන්නේ එහෙම අවස්ථාව ලබා දෙන්න බැරිකමක් නැති වෙයි. වහන්සේට බොහොම ස්තුතියි. නමස්කාර පූර්වක ස්තුතිය පිරිනමනවා. අපේ සම්බන්ධතා තියෙනවා, දුරකථන ඇමතුම් තිබෙනවා, ඔබට කතා බහ කරන්න, ඔබ වහන්සේට කතා බහ කරන්න පුළුවන් මේ දුරකථන අංක ඔස්සේ. අපි හඳුනන්නේ දැන් මේ රට නැවතිලා තියෙන සමාජ දේශපාලන හැසිරීම් පිළිබඳ ඔබ වහන්සේගේ මතවාදය මොන වගේද? දැන් මේ රට තීරණාත්මක තැනක් කියලා බොහෝ දෙනෙක් කියනවා. දැන් රාජ්‍ය මැති ඇමතිවරු පවා මේක කියනවා. විපක්ෂයත් මේක කියනවා. වාමාංශික දේශපාලන පක්ෂත් එයමයි ප්‍රකාශ කරන්නේ. හැබැයි ජනතාව විතරයි මේ වෙලාවේ ඔවුන්ගේ පාර්ශවයෙන් උන් මොකවත් නොකියන්නේ. ඔබ වහන්සේගේ අදහස මොකක්ද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව, ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පරමාධිපත්‍ය හිමිවන්නේ ජනතාවට. එතකොට ජනතාවගේ පරමාධිපත්‍ය ප්‍රකාශ කිරීමේ මාධ්‍යයක් තමයි ඡන්දය කියලා කියන්නේ. ඕකනේ ප්‍රජාතන්ත්‍ර රාමයේ මූලික තත්ත්වයක් නෝක. එතකොට ඡන්දයෙන් මහජනතාවට හිමි ඒ පරමාධිපත්‍ය බලය යටතේ ජනතාව විසින් රට පාලනය සඳහා දේශපාලකයන් එහෙම නැත්නම් පාර්ලිමේන්තු නියෝජිතයන් තෝරනවා. එහෙම නැත්නම් පළාත් සභා, එහෙම නැත්නම් නගර සභා වගේ ප්‍රාදේශ මේ පළාත් පාලන ආයතන වලට නියෝජිතයන් පත් කරනවා. එතකොට දැන් ඒගොල්ලන් ඒ ජනතාව පත් කරන ඒ දේශපාලඥයන් එහෙම නැත්නම් පාර්ලිමේන්තු නියෝජිතයන් පාර්ලිමේන්තුවට ගියාට පස්සේ ජනතාවගේ ඒ අයිතිය අවභාවිත කරනවානේ. අපි උදාහරණයක් වශයෙන් ගමු. ලංකාවේ ප්‍රධාන පක්ෂ දෙකින් කවුරු හරි තෝරනවා නම් ජනතාව මේ ප්‍රදේශයේ පාර්ලිමේන්තුවට යවන්නට ඉන්නට හොඳ මේ පක්ෂයේ අහවල් නියෝජිතයයි කියලා. ජනතාව තෝරලා පාර්ලිමේන්තුවට යවුවට පස්සේ ඒ නියෝජිතයාට තියෙනවද සදාචාරාත්මක අයිතියක් ජනතාවගෙන් නොයුමසා වෙනත් පක්ෂයකට යන්න? එතනම අවභාවිතා වෙලා තියෙන ප්‍රජාතන්ත්‍රවාදී. ඒතට මේක ප්‍රජාතන්ත්‍රවාදයක්ද මේක පගාතන්ත්‍රවාදයක්ද? මෙන්න මේක තමයි මෙතන තියෙන ගැටලුව. මේක ජනතාව අතර තියෙන ගැටලුවක්. මේක ප්‍රෝಢාතන්ත්‍රවාදයක් වෙනව නැත්තම් ජනතාව කිසියම් පක්ෂයක් මුල් කරගෙන තමයි නියෝජිතයෝ තෝරන්නේ.
ඒ නෝජිතයට පුළුවන්ද තමාගේ තනිමත්යෙන් ඒ විදිහේ තීරණ ගන්න බැහැනේ. තමන්ගේ ඡන්දදායකයන්ගේ විමසන්නට ඕනේ. තමන්ට ඡන්ද දීපු මිනිස්සුන්ගේ විමසන්න ඕනේ. මේවා ඔක්කොම තියෙන්නේ කිසියම් ආත්මාර්ථකාමී ක්‍රියාවලියක් මේක තුළ තියෙන්නේ. ඒක නිසා මම විශ්වාස කරන්නේ ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙනවායි කියලා. නාමික ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙනවා. ඒ නාමික ප්‍රජාතන්ත්‍රවාදයෙන් දියුණු වෙච්ච මේ අනිත් එක ප්‍රජාතන්ත්‍රවාදයෙන් දියුණු වෙච්ච රටකුත් නැහැ. එක පැත්තකින්. මේකට ඕන කිසියම් ආකාරයක එකට කියන්නේ මේ අලුත්ම වචනේ තමයි මේ ජනතාහිතවාදී නායකත්වයක් අපේ රටට අවශ්‍යයි. ජනතාහිතවාදී කියලා මම මෙතන මේ විශේෂයෙන් පාවිච්චි කරුවේ දැන් ඉන්න පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරු ජනතාවගේ සුබ සිද්ධියටත් වැඩිය බලන්නේ තමන්ගේ සුබ සිද්ධිය. කවුද මේ රටේ ජනතාවගේ ප්‍රශ්නවලට උපවාස කරපු දේශපාලඥ? කම්කරුවන් වෙනුවෙන් උපවාස කරපු, එහෙම නැත්නම් කම්කරු අයිතිවාසිකම් වෙනුවෙන්, එහෙම නැත්නම් වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් ජනතාවත් එක්ක ගිහිල්ලා මේ උපවාස කරපු දේශපාලඥයෙක් අපේ රටේ ඉන්නවද? නැහැ. හැබැයි අල්ලපු රටේ ඉන්දියාවේ ඉන්න ඕනතර. ඒකෙන් පේනවා මේගොල්ලන් මේ ජනතාවාදී අයක් නෙමෙයි, තමන්ගේ ආත්මාර්ථයට තමයි මේ දේශපාලනය කරන්නේ. අද මම දකින විදිහට ලංකාවේ තියෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීකම කියන එකත් ඒ වගේම මේ අනිකුත් දේශපාලන තනතුරු ඔක්කොම හොඳම රස්සාවල් බවට පත් වෙලා තියෙනවා. එතනදි කියාවි මන්ත්‍රීවරයෙක් අපිට මේ සොච්චම් පඩියක් හම්බ වෙන්නේ කියලා. රුපියල් 50,000කට ආසන්න මුදලක් ලැබෙනවා මාසිකව. හැබැයි ඒකට අතිරේකව කාර්යාල දීමනා, පෞද්ගලික මණ්ඩල දීමනා, ඒ වගේ දුරකථන දීමනා, ඉන්ධන දීමනා, උත්සව දීමනා, සංග්‍රහ දීමනා, කාර්යාල දීමනා යනාදී වශයෙන් අනේක විදිහක ලක්ෂ 2කට වැඩිය මුදලක් මාසයකට මන්ත්‍රීවරයෙකුට හම්බ වෙනවා. ඇමතිවරයෙක් ගත්තාම ඊට වැඩිය. ඊළඟට තීරු බදු රහිත වාහනයක් හම්බ වෙනවා. ඒක පාවිච්චි කරනවද නැද්ද? එහෙම නැත්නම් හාබර් එකේම දීම ඒක අලෙවි කරනවද කියන එකත් මහජනතාව හොඳට දන්නවා. එතකොට මේ කාල සීමා අවුරුදු 5 කාල සීමාව තුළ එයා පරම්පරා 5කට හම්බ කරනවා විවිධාකාරයෙන්. ලංකාවේ තියෙන පෙරහුම් හල් වලින් කීයක් තියෙනවද දේශපාලඥයන්ට? මත්පැන් මේ වගේ කොච්චර තියෙනවද දේශපාලඥයන්ට? අඩුම වශයෙන් මත්පැන් ඒවට කියන තැබෑරුම්නේ, තැබෑරුම් දෙකක්වත් නැති මන්ත්‍රීවරයෙක් ඉන්නවද කවුරුවත්? එතකොට මේකට පාර්ලිමේන්තුවට එතකොට යන්න මේ දඟලන්නේ ජනතා සේවයටද නැත්තම් තමන්ගේ අභිවෘද්ධිය සඳහා, තමන්ගේ ආත්මාර්ථය සඳහාද කියන එක ප්‍රශ්නයක්. ඊළඟට දැන් අද අපේ රටේ ගොඩනැගීගෙන යනවා දේශපාලන පෞල්වාදයක්. අර රුසියාවේ සාර් රජ පෙළපත වගේ, එංගලන්තේ රජ පෙළපත වගේ දැන් දේශපාලන පෙළපතක් ගොඩනැගිලා තියෙනවා අපේ රටේ. තාත්තයි පුතයි මල්ලි අයියයි ඔක්කොම දේශපාලනේ. එතකොට වෙන කෙනෙකුට ඒක දේශපාලනය කරන්න දෙන්නේ නැහැ ඒගොල්ලන්. ඒගොල්ලන් මේ හැම දෙයක්ම බදාගෙන ඉන්න. එතකොට මේගොල්ලන් මේ යන්න හදන්නේ මරාගෙන, ඒ වගේම ගහ බැනගෙන, මේ මැරීගෙන දේශපාලනයට ගිහිල්ලා පාර්ලිමේන්තුවට යන්න හදන්නේ ජනතා සුබ සිද්ධියට නෙවෙයි, තමන්ගේ සුබ සිද්ධියට. අනිත් ඒක එක පැත්තක්. අනිත් පැත්තෙන් ගත්තහම පාර්ලිමේන්තුව නියෝජනය කරන තැන එතන විශේෂ කාර්යභාරය තමයි ව්‍යවස්ථාදායක කියන එක. ඒ ව්‍යවස්ථාදායකයේ මූලික කාර්යය තමයි නීති රීති හදන්න ඕන. නීති රීති හදලා සම්මත කර ගැනීමේ
තැන තමයි ව්‍යවස්ථාදායක පාර්ලිමේන්තුව. කීයෙන් කී දෙනාද ඔතන උගතුන් ඉන්නේ? ව්‍යවස්ථාවක් කියවලා තේරුම් ගන්න පුළුවන් කී දෙනෙක් ඉන්නවද ඔතන? පහුගිය දවස්වල ප්‍රචාරය වුණා ගැසට් පත්තරේවත් කියවන්නේ නැහැ සමහර ඇමතිවරු. ලේකම්වරයා විසින් හදන ගැසට් පත්තරේ කියවලා නෙමෙයි අත්සන් කරන්නේ. ඒක දන්නේ නැහැ මොනවද ඒකේ තියෙන්නේ කියලා. එතකොට දැන් මෙහෙමනම් தত্ত্বය එක පැත්තක් ඒ තරමටම ඒගොල්ලන් නොසලකිලිමත්ව තමයි කටයුතු කරන්නේ. අනිත් පැත්තෙන් මේ අයගේ අධ්‍යාපන සුසුකම් හැම රස්සාවකටම දැන් ලංකා මම ඉස්සෙල්ලම කිව්වා දේශපාලනය කියලා කියන්නේ අපේ රටේ තියෙන හොඳම රස්සාව කියලා. මේ රස්සාවට සුසුකමක් තියෙන්න ඕනේ. කිසිම සුසුකමක් මේකේ අහන්නේ නැහැ. නමුත් රෝහලේ සනීපාරක්ෂක කම්කරුවා බඳවා ගැනීමේදී පවා අධ්‍යාපන සහතික උප්පන්න සහතික ආදී හැම සහතිකයක්ම ඉල්ලනවා. නමුත් මේ පාර්ලිමේන්තුව වැනි උත්තරීතර ආයතනයට වගකිය යුතු උත්තරීතර ආයතනයට යන පුද්ගලයාගේ උප්පන්න සහතිකයක්වත් තියෙනවද කියලා පරීක්ෂා කරන්නේ. නොමිනේෂන් පත්තරයට එහෙම නැත්නම් නාම යෝජනා පත්තරයට අස්සන් නම දාලා අස්සන් කරපුවාම ඒ ඇති. මෙතන තියෙන ලොකු ප්‍රශ්නයක්. වෛද්‍යවරයෙක් වෛද්‍ය වෘත්තියට යන්නේ ඒ හා සම්බන්ධයෙන් පුහුණුවක් අධ්‍යාපනයක් ලබලා. නීතිඥයෙක් නීතිඥ වෘත්තියට යන්නේ ඒ පිළිබඳ අධ්‍යාපනයක් පුහුණුවක් ලබලා. මේකට මොකද්ද? මුකුත් නෑ මේක. එතනින් තමයි රට හැසිරෙන්නේ. මේක තමයි මේ නරක තත්ත්වය. එතකොට පහුගිය දවස්වල වාර්තා වුණා මාධ්‍ය මගින් වාර්තා වුණා මේ පහුගිය ආණ්ඩුවේ 60 දෙනෙක්ම හිටියයි කියලා සාමාන්‍ය පෙළ අසමත් සාමාන්‍ය පෙළවත් නැති. එතකොට මේ ඇත්තද මේ රටට මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව යටතේ නීති රීති හදන්න. මට ප්‍රශ්නයක් අහන්න තියෙනවා අවසරයි හඳුනන ඔබ වහන්සේ පුවත්පතකට කිව් කතාවක්. ඒ කියන්නේ මේ එතකොට ඔබ වහන්සේට අනුව පාර්ලිමේන්තුව දෙවතාවක් මිය ගිහිල්ලා. කියන්නේ දැන් ඔබ වහන්සේ කියලා තිබේ මියගේ පාර්ලිමේන්තුව නැවත රැස් කරුවේ නැහැ කියලා. මිය ගියා කියලා කියන්නේ පාර්ලිමේන්තුව විසිරුව හැරියන් පස්සේ මිය යාම වෙන එකක්. දැන් සදාකාලික මියගේ පාර්ලිමේන්තුවක් ඇතුලේ ඒක හරි අපූර්ව කතාවක් වෙනවා. අපි මේ කතාව ඉස්සරහට දිගියම ඇමතුමකට යන්න අවසර දෙන්න අපි හඳුන්නේ. මාස්පතින් අනුරුද්ධ මහත්මයා ඔබ අපිට කතා කරනවා. ආයිබෝන්. ආයිබෝන්. අවසරයි නායක හඳුරන්නේ. මංගල සූත්‍රයේ තියෙනවා පාඩයක් ආයිබෝන්. ඔව්. සමනානන්ත දස්සනං ඒතම් මංගල මුත්තං කියලා නායක හඳුරන්නේ. ඉතින් ඇත්තටම ස්වාමීන් වහන්සේ නමක් දැකීම මංගල කාරණයක්. ඒකමයි හිතන්නේ මම අද බොහෝ කාලයකට පස්සේ අද මම ඒක දැක්කා. මම රංගිල රූපවාහිනිය බලනවා. ඔබ වහන්සේගේ නම අහලා තියෙනවා. නමුත් මම අද තමයි ඔබ වහන්සේ දැක්කේ. ඒ හේතුව මේ මම මේ රටේ ඇවිදින්න තුනේ මම හාමුදුරන් උගන්වන ගුරුවරයෙක්, ඉරියව් ගුරුවරයෙක්. ඉතින් මාධ්‍ය ආයතන හැට තියාගත්ත ඔබ වහන්සේම හිතන්නේ මම අද තමයි මාධ්‍ය ආයතනයක දැක්කේ. වෙන මේ පෝස්ටර් එකවත් දැකලා නැහැ. ඉතින් පළමුවෙන්ම මම පහන් සංවේග පුදවා ගන්නවා ඔබ වහන්සේ වැනි මේ අතිශෝක්ති වර්ණාවක් නෙමෙයි මේ හදවතින් දැනෙන දේ කියන්නේ. ඔබ වහන්සේ දැක ගැනීම සතුටක්. ඔබ වහන්සේ වැනි සංඝ පීඨයේ දැක ගැනීම සතුටක්. දැන් මගේ යෝජනාව මේකයි. අම්තුරුනේ මම පිරිවෙන් ගුරුවරයෙක් විදිහට අපි පිරිවෙනේ ශිෂ්‍යයෝ පවත්වාගෙන යන ලොකු කාර්යභාරයක නියැලෙනවා. ඉතින් අපි බොහොම දුෂ්කර විදිහට දරුවෝ හොයලා ශාසනයට මහාන කරන අපේ ස්වාමීන් වහන්සේලාත් එක්ක එකතු වෙලා ඔබ වහන්සේට කාරණයක් සමාජගත කරලා තියෙනවා. ආම්දුරුනේ මේ ළමයි අමාරුවෙන් හොයාගෙන ඇවිල්ලා මහාන කරන්න යනකොට ඒ ප්‍රධාන ආම්දුරු අසරණ වෙනවා උපැන්න සාතිකේ දිහා බලලා. මහාන කරන්න නම් පුළුවන් මහත්තයෝ අහවල් තැන්න උපසම්පදාව ගෙනිනක තමයි ප්‍රශ්නේ. අනේ ඉතින් අර ළමයි ආපහු යවනවා. ඉතින් මේ බුදුහාමුදුරන්ගේ ශාසනයේ බුද්ධ ශ්‍රාවකයන් වහන්සේ කෙනෙක් වගේ ඔබ වහන්සේ එහෙම කටයුතු කරන මේ සමාජගත කරන්න පුළුවන් නායක හම්බුනේ ලොකු දෙයක්. ඔබ වහන්සේ විතරක් නෙවෙයි
මෙහෙණි ශාසනයේ උපසම්පදාව දෙන්න ඒ හාමුදුරුවෝ කොහොමද කියලා වාසිබද්දලන අය අතරේ වහන්සේ සිංහෙක් වගේ අද කාන්තාවන් උත්සාහ මේ ශාසනයේ උපසම්පදාව දීලා රංගිරි ලැබුණු නාමය ගෙනියන්න කටයුතු කරලා තියෙනවා. ඒ හින්දාත් වහන්සේට බොහොම පින් දෙනවා. බොහොම ගරුසරු මෙහෙණින් වහන්සේලාද ලංකාවේ ව්‍යාප්ත වෙලා තියෙනවා. අර මම කියාපු යෝජනාවට තනිය ඔබ වහන්සේගේ මට්ටමින් යමක් මේ අනිත් මහා සංඝ පීඨුන් වහන්සේලාට කතා බහ කරලා මේ පිළිබඳව කතිකාවක් යොදනවා නම් අපිට මේ ශාසනයට තව දරුවෝ එකතු කරන්න පුළුවන් කියලා අපේ නායක හාමුදුරනේ ඔබ වහන්සේට යෝජනා කරනවා. ඔබ වහන්සේට නිරෝගී චිරජීවනයේම සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි ඔබතුමන්ට 066 22 83 608 609 අපේ හඳුන්නේ අර මගේ කලින් ප්‍රශ්නට යන්න කලින් එතුමාට උත්තරයක් දෙන්න කැමතිද එතනකට උත්තරයක් දෙන්න කැමතිද කලින් ප්‍රශ්නට යන්න කලින් දැන් අපි කතා බහ කරමු මේ දැන් සමහර විට අපිට දැන් පැවිදි කිරීම සම්බන්ධ ආදී ගැටලු දේවල් සම්බන්ධව මේ ශාසනයේ චිරස්ථිතිය සඳහා බොහෝ ශාසනික මෙහෙවරක් රංගිරි දඹුල්ල පාර්ශ්වයේ කරමින් සිටිනවා. ඒ බව අපි ඔබට බොහොම කරුණාවෙන් මතක් කරනවා. ඒත් එක්කම අපිට ඉදිරියට මේ සංවිධානාත්මකව රට ඉදිරියට ගෙන යන්නේ කොහොමද කියන කාරණයට අපි දෙගොල්ලන්ට මේ එකතු වෙලා උත්තරයක් හොයන්න වෙයි, සංවාදයක් හදන්න වෙයි. ඒ සංවාදය ජනප්‍රිය සංවාද නොවෙන්න පුළුවන්. හැබැයි ඒ තමයි සමාජයට රටට අවශ්‍යම සංවාදය. ඒ සංවාදයේ පසුපස අපට මිනිස් ක්‍රියාකාරීත්වයක් නිර්මාණය කරන්න වෙයි. ඒක පොදු මිනිස් ක්‍රියාකාරීත්වය අභිබවා යන්නක් විය හැකිය. එවිට සරල මිනිසා අභිබවපු මිනිහෙක් නිර්මාණය කරගන්න පුළුවන්. ඒ මිනිසා තමයි අපේ බුදුදහමේ සමස්ත අර්ථය ඇතුලේ අපි හොයමින් ඉන්නේ. ඉතින් අපි කැමති මේ අභියෝග ජය ගන්න වෙලාවේ අපි අභියස ඇති අභියෝග ජයගන්නේ කෙසේද කියලා කතා බහ කරමින් ඉන්න වෙලාවේ අපි තවත් අවසන් විරාමයට යන්න ඔබෙන් අවසර ඉල්ලනවා. රැඳී සිටින්න අපි එනතුරු. නින්නාද අසත්‍යයට එරෙහි සත්‍යයේ හොරාව. ඔබ නැවතත් නින්නාද සජීවී සංවාදයේ සමගයක් වන්නේ අප අභියස ඇති ජාතික වගකීම ඉටු කරන්නේ කෙසේද? ඔබට හැමදාම උදෑසන පායන්නේ අලුත් ඉරක්. ඔබ දකින්නේ ගහක අග්ගිස්සේ පිපුණු අලුත් මලක්. ඔබ ගහක දකින්නේ අලුත් කොළයක්. ඒ නිසා ඔබටත් හෙට උදෑසන අලුත් වෙන්න බැරි නෑ. අපි හැමෝම වෙනස් වෙන ලෝකයක ඉන්නේ. එක හුස්මක් පිට කරපුවාම අපි ගන්න අලුත් හුස්මක්. ඒ තමයි මේ මොහොතේ මේ කාලයේ මේ දවස් දෙක තුන තුල අපි හිතන්න ඕන දේවල්. ඉතින් අපි 066 22 83 68 69 ඔබට විවෘත කරලා තියෙනවා. කෙනෙක් ඉන්නවා දුරකථනයේ ආයිබෝන් ඔබට. ආයිබෝන්. ඔව්. අපි කැමතියි ඔබතුමා හඳුනා ගන්න. මම දඹුල්ලෙන් සුනිල් ජයසේකර. ඔව් සුනිල් මහත්මයා. අත්‍තරම මේ වැඩතර මම බැලුවා. මම හිතන්නේ අපේ නායක සුමංගල හාමුදුරුවෝ දඹුලු ජනතාවට කරලා තියෙන මෙහෙයවර දැක්කාම අති උතුම් දෙයක් කරලා තියෙන්නේ. કોઈ සංවිධාන පිටවල දව් හදලා ඉඩකඩම් දීලා ගම් හදලා අපේ හාමුදුරුවෝ මේ දඹුල්ලට වැඩ සිටීමත් දඹුලු ජනතාව පින් දෙන්න ඕන. අදටත් අපේ හාමුදුරුවෝ දැක්කහම අපිට සන්තෝෂයක් දැනෙනවා. අපේ හාමුදුරුවෝ එළිය දැක්කු පොතත් මම කියෙව්වා. ඒවා ඔක්කොම ඇත්ත. ඇත්තටම දඹුල්ලු ගමේ උපන් පුද්ගලයෙක් හැටියට අපේ හාමුදුරුවෝ ඉදිරියට දඹුල්ලු ජනතාවත් එක්ක ඉන්නවා. ඒ වගේම අපි අපේ හාමුදුරුවොත් එක්ක ඉන්න බව ප්‍රකාශ කරනවා. ඔව් බොහොම ස්තුතියි සුල් මහත්මයා. අප යෝධ වැඩපිළිවෙලක් යෝධ දර්ශනයක් සදා නොවෙනස් බුදුදහමට අනුව යන්නට මිනිසුන්ට මඟ කියා දෙමින් මෙහෙවරේ නිරත වෙනවා. අපි හඳුනන්නේ අර කලින් අපිට මාස්පොතෙන් අපේ මහත්මයෙක් විමසුවායි ප්‍රශ්නට උත්තරයක් දීලා ඉදිරියට යනවා. මම හිතන්නේ මේ මාස්පොත අනුරුද්ධ මහත්මයා වැදගත් කරුණක් ඉදිරිපත් කළේ. පැවිද්ද සඳහා පැවිදි වෙන්නට යනකොට උපැන්න සහතිකය ඉල්ලනවා නම් කවුරු හරි ගිහි හෝ පැවිදි මම කියන්නේ නැහැ බුදුදහම දන්නේ නැතිකම. බෞද්ධ දර්ශනය පිළිබඳ අවබෝධයක් නැතිකම නිසා තමයි එවැනි දෙයක් කරන්නේ. ඒ කවුරු හරි පැවිදි කරන්න නම් ඉතින් ගිහි අය නෙවෙයි ඉදිරිපත් වෙන්නේ පැවිදි කෙනෙක්නේ.
පැවිදි ස්වාමීන් වහන්සේ කෙනෙක් කවුරු නමුත් ඒ වගේ ලාමක දෙයක් ඉල්ලා සිටිනවා නම් ඔය බලන්න පියාගේ වාසකම බලාගන්නද මන් දන්නවා ඒක. ඒ පියාගේ වාසකම අනුව තමයි මොකද්ද මේ ගොයිගමද නැද්ද කියන එක දැනගන්න. ඒකනේ අනුරුද්ධ මහත්තයා උතන තියෙන ඇත්ත తත්ත්වය. ඒ නිසා ඒ හාමුදුරුවෝ කරන්නට පළවෙනි වැඩේ තමයි පහාරාද සූත්‍රය කියවලා බලන්න ඕන. පහාරාද සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා ගංගා යමුනා සරබු අචරවෙති මහි කියන මේ පංච ගංගාවන් මහ මොහොතට වැටුනහම සියලුම ජලය කරදිය බවට පත්වන්නේ යම්සේද. එසේම කුමන කුලයකින් ඇවිල්ලා මේ සංඝ නැමැති සාගරයට සංඝරත්නය නැමැති සාගරයට වැටුනහම උන්වහන්සේලා සියලු දෙනාම ආර්ය සංඝ කියලා. එතන කාටවත් කියන්න බෑ මේ ගංගා නදියේ වතුරය මේ කියලා එතන විශේෂයක් නෑ ඔක්කොම කරදිය බවට පත් වෙනවා. බලන්න කොච්චර ලස්සන පැහැදිලි උදාහරණයක්ද කියලා. එතකොට මේක තමයි බුදුදහමේ බුදුරජාණන් වහන්සේ පෙන්වන දුන්නු මේ කුලවාදය පිළිබඳ බෞද්ධ දර්ශනය එතන තියෙන්නේ. ඉතින් මේක යම් කිසි ස්වාමීන් වහන්සේලා පිරිසක් එහෙම නැත්තම් කිසියම් සංඝ පාර්ශවයක් මේ කුලවාදයේ කරවන්නාගෙන කටයුතු කරනවා නම් උන්වහන්සේලා බුදුහාමුදුරුවෝ ගැන දන්නේ නැහැ බෞද්ධ දර්ශනය ගැන දන්නේ නැහැ කියලා මං කනගාටුවෙන් වුණත් කියන්නට ඕන. මේක නිසාම අපි දඹුල්ල රජමහා විහාර සංඝ සභාව 1985 සිට උපසම්පදා කරනවා භික්ෂු උපසම්පදාව කරනවා. අපි ඒකෙදී කුලය කියන එක කිසි විටක බලපාන්නේ නැහැ. අපි බලන්නේ නැහැ. එතනදී අපි උන්වහන්සේලා උගත යුතු බණ දහම් ඉගෙනගෙන තිබෙනවාද? ඒ වගේම විනයානුකූල සූසුකම් තියනවාද? ඔය කුලය කියන එක විනයානුකූල සූසුකමක් නුසුදුසුකමක් නෙවෙයි. උපසම්පදා කරන්න බෑ හැම කෙනෙක්ම, මහාන කරන්නත් බෑ හැම කෙනෙක්ම. ඒකට බුදුරජාණන් වහන්සේ විනය පිටකයේ දේශනා කරලා තියෙනවා මෙන්න මේ උදවිය පැවිදි කරන්න එපා, උපසම්පදා කරන්නට එපායි කියලා. අපස්මාර රෝග වැනි රෝග තියෙන, ඒ වගේම ක්ෂය රෝගය, ඇදුම වගේ බොහොම දරුණු රෝග තියෙන, නිදන්ගත රෝග තියෙන, ඒ වගේම කුෂ්ඨ, දද කුෂ්ඨ වැනි රෝග තියෙන මෙන්න මේ පුද්ගලයෝ, ඒ වගේම රජයේ සේවකයෝ, එතන තියෙන රාජබටෝ කියලා දැන් නම් මේ රජයේ සේවකයෙක් කියන වර්තයකට ගත්ත හැකි. ඒ වගේම එවැනි නුසුසුකම් විතරයි ඒ විනය පොතේ සඳහන් වෙන්නේ. එතන නැහැ අහවල් කුලේ බලන්න කියලා. එතකොට දැන් මේක අපි මේ දඹුල්ලු සංඝ සභාව විසින් අපි මේක බුදුදහමට අනුව, බෞද්ධ දර්ශනයට අනුව දඹුල්ලේ අපි උපසම්පදා පවත්වනවා. මට ඕනකම තිබුණා එතනදී දේශනාවට වැඩිය ප්‍රායෝගිකව කරලා එක ආදර්ශයක් දෙන්න. ඒ නිසා යම් කිසි කෙනෙකුට පැවිදි වෙන්න ඕන නම් දඹුල්ලට එක්කෙන්න අපි පැවිදි කරන්නම් අපේට උපන්න සහතිකය අවශ්‍ය නැහැ. ඒක තමයි සැබෑ බෞද්ධ දර්ශනය. සෝපාකලාට සුනීතලාට පිහිට වෙන්න පුළුවන් වුණා නම් අද මේ දර්ශනය ගෙනියන අපිට නොහැකියාවක් නැහැ මේ හැම මිනිහෙක් දිහාම සමානව බලන්න. ඒ ඇහැක් දෙන්න ඕනේ. හැබැයි ඇහැක් දෙන්න කලින් එවැනි මනසක් දෙන්න ඕනේ මිනිසුන්ට. මනසෙන් තමයි ඇස හරහා බලන්නේ. ඉතින් ඔබ දන්නවා මේ ඊටාම අපි ගෙවන කාලය හරියට තීරණාත්මකයි. අපි හඳුනන දැන් අර කලින් කතාවකට සම්බන්ධ වෙන්න මම ආසයි. දැන් අර අපි කතා බහ කරමින් හිටියේ මේ උත්තරය දෙන්න කලින් මේ මියගිය පාර්ලිමේන්තුව නැවත රැස් නොකළ යුතුයි කියලා වහන්සේ මාධ්‍යයට පුවත්පතකට යව පණිවිඩයක් සංදේශයක් අපි දුටුවා. ඒ ප්‍රකාශය තියෙන මේ කොරෝනාවටත් වඩා තියෙන වැදගත්ම ප්‍රශ්නයක් ලෙස සැලකන්නේ පරණ පාර්ලිමේන්තුව නැවත රැස් කරන්න කියලා.
මොකටද මේ රැස් කරන්න ඉල්ලා සිටින්නේ මේ පවතින තත්ත්වයට විසඳුම් දෙන්න. මං අර මුලින් කිව්වනේ දැන් ওই පාර්ලිමේන්තුවේ හිටපු අයගේ අධ්‍යාපන සූසුකම් මොනවද කියලා. එතකොට දැන් මේ අයගෙන් තමයි මේ උපදෙස් ගන්න යන්න ඕන. පාර්ලිමේන්තුව රැස් කරලා මේගොල්ලන්ගෙන් තමයි උපදෙස් ගන්න ඕන. මේවා හරිම මේ විහිළු කතාන්තර. අනිත් පැත්තට පාර්ලිමේන්තුව විසිරවලා තියෙනවා. හිටපු තිබුණු පාර්ලිමේන්තුව විසිරවලා තියෙනවා. ඒක විසිරෙව්වා විතරක් නෙවෙයි ඊළඟට නාම යෝජනත් කැඳවල බාර අරන් තියෙනවා. දැන් ඒ වගේ මේ මනාපංක විතරයි දෙන්න තියෙන. තව මනාපංක විතරයි ප්‍රසිද්ධ කරන්න තියෙන්නේ. එහෙම තියද්දී දැන් කොහොමද මේ අර හිටපු පාර්ලිමේන්තුව කැඳවන්නේ? ඔතන තියෙන එකම කාරණේ තමයි පාර්ලිමේන්තුව කැඳවලා මේක ටික අවුරුදු 5 සම්පූර්ණ කරගන්න එක කණ්ඩායමකගේ. පසුගිය පාර්ලිමේන්තුවේ 60 දෙනෙක් ඉන්නවා විශ්‍රාම වැටුප් වලට මේ අහිමි වෙලා විශ්‍රාම වැටුප අහිමි වෙලා අවුරුදු 5 සම්පූර්ණ නැති හින්දා. ඒක සම්පූර්ණ කර ගැනීම ඒක අරමුණක්. අනිත් අරමුණ පාර්ලිමේන්තුවට ගිහිල්ලා මේ යම් ප්‍රශ්න ඇදගෙන මේ යන වැඩපිළිවෙල කඩාකප්පල් කිරීම. අනිත් එක විසිරෙව්ව පාර්ලිමේන්තුවක් අය කොහොමද පණ දෙන්නේ? ඕකට ඕක මැරිච්ච පාර්ලිමේන්තුවක්. ඕකට පණ දෙන්නේ කොහොමද? දැන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා හිටිනවා මේක කැඳවන්න කියලා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ පාර්ලිමේන්තුව විසිරෙව්වට පස්සේ හදිසි නීතිය යටතේ නොවේ නම් ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව කැඳවන්න කිසිම බලයක් නැහැ. ජනාධිපතිවරයාට බලය තියෙන්නේ පවත්වන මැතිවරණයකින් තෝරා පෙරාගත් පාර්ලිමේන්තුව කැඳවීමේ බලය පමණයි. අභිනව පාර්ලිමේන්තුව. එතකොට මේ මොනවද ඉල්ලන්නේ? මේ ජනාධිපතිවරයාගෙන් ඉල්ලන්නේ ජනාධිපතිවරයා අපහසුතාවයට මෙතන පත් කරන්න හදනවා. මේ ඔක්කොම පටු අදහස් පටු බලාපොරොත්තු. එනිසා මම හිතනවා මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු කළ යුතු පළවෙනි කාරණය තමයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව කියවලා තේරුම් ගන්න ඕන. එතකොට ওই වගේ ලාමක බොළඳ කතාන්තර ඉල්ලීම් කරන එකක් නැහැ. මම දන්නේ හොඳ උත්තරයක් හම්බුණා. දැන් මේකදී අපිට කියන්න පුළුවන් කෙනෙකුට කාරණා පැහැදිලි කරලා දෙන්න පුළුවන් ඒ කාරණයක් ඒ කරුණක් ඒ මනස තුල වටහා ගැනීමේ ක්‍රියාවලිය දෙන්න බෑ. ඒක ඇවිල්ලා මනසේ ක්‍රියාවලියක්. ඒ නිසා පුළුවන් තරම් ඔවුන් සමාධියට ඇවිල්ලා මනස අභ්‍යාස කරමින් මනසේ ක්‍රියාකාරීත්වය දියුණු කරගන්න ඕන. එතකොට නොවැටහෙන කාරණා ඔවුන්ට වැටහෙන්න ඉඩ කඩ තියෙනවා. ඒ නිසා මේ අපේ 066 22 83 608 609 ඔබට විවෘත කරලා තියෙන්නේ. තවත් ඇමතුමක් තියෙනවා අපිට. අයිබෝන්. අයිබෝන් තමයි මහත්මයා. නිහාල් ශාන්ත මහත්මයා කනදරින් කතා කරන්නේ. අයිබෝන්. ඔව්. අයිබෝන් මහත්මයා. අයිබෝන් කතා කරමු. අපේ නායක හාමුදුරන්ට පළමු කොටම දීර්ඝාස ප්‍රාර්ථනා කරනවා. අපේ හාමුදුරනේ වහන්සේගෙන් උන්ති ප්‍රශ්නයක් අහන්න තියෙනවා. මේක මේ අද මාතෘකාවට නම් අදාළ නොවෙන්නට පුළුවන්. ඔව්. නමුත් මමත් යම් අවස්ථාවල අපහසුතාවයට පත් වෙච්ච නිසා මට මේ වහන්සේගෙන් අද අහන්න අවශ්‍යතාවය තිබෙන්නේ. අපි දන්නවා අපේ ශාසනයේ සිව්වනක් පිරිසෙන් වික්ටෝරිය ශාසනයේ ඔබ වහන්සේ පසුගිය කාලේ ඔබ වහන්සේගේ මැදිහත් වීමේ නායකත්වයෙන් ඇති කරලා දැන්වත් ඔබ වහන්සේගේ නායකත්වයෙන් ක්‍රියාත්මක කරගෙන යනවා. නමුත් අපේ හාමුදුරනේ සමහර පැවිදි පක්ෂයත් සමහර ගිහි විද්වතුන් පවා මේ වර්තමාන වික්ටෝරිය ශාසනය පිළිබඳව ප්‍රසාදියක් දක්වන්නේ. මොකද සමහර විට ඒගොල්ලෝ කියනවා දැන් උදාහරණයක් හැටියට වීදුරුවක් බිඳුනොත් අලවන්න බෑ. ඇලෙව්වත් ඒ පැල්ලම තියෙනවා. ඒ වගේ නැතිවෙච්ච ශාසනයක් නැවත ඇති කරන්නට බෑ කියලා අදහස් ප්‍රකාශ කරනවා. ඒ නිසා අපේ හාමුදුරුවනේ මේ පිළිබඳව පුංචි පැහැදිලි කිරීමක් කරන හැටියට මම ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ඒරුවන් සරණයි. බොහොම ස්තුතියි නිහාල් ශාන්ත මහත්මයා ඔබට. දැන් භික්ෂුණී ශාසනය නැවත පිහිටවන්නට බැහැ කියලා ත්‍රිපිටකයේ කොහෙවත් සඳහන් වෙලා නැහැ. මන් ත්‍රිපිටකයේ මැනවින්
4 වරක් කියවලා තියෙන කෙනෙක්. ඒ නිසා මම බුදුහාමුදුරුවෝ දේශනා කළේ මොකක්ද කියලා හොඳට දන්නවා. ත්‍රිපිටකයේ කිසිම තැනක බුදුරජාණන් වහන්සේ දේශනා කරලා නැහැ භික්ෂුණී ශාසනය අභාවයට ගියාට පස්සේ නැවත ඒක ආරම්භ කරන්නට බෑ කියලා. දැන් මේ වර්තමාන භික්ෂුන් වහන්සේලා මේක හදාගෙන තියෙනවා මේක මෛත්‍රී බුදුහාමුදුරුවෝ බුදු වෙනකන් නැවත භික්ෂුණී ශාසනයක් ලංකාවේ පටන් ගන්න බෑ කියලා. ඒකෙන්ම පේනවා උන්වහන්සේලාගේ තියෙන දැනුම. ත්‍රිපිටකයේ කිසිම තැනක සඳහන් කරලා නැති දෙයක් උන්වහන්සේලා දැන් දේශනා කරනවා මේ උන්වහන්සේලාගේ දේශනයක් ඒක. ඒක බුදුහාමුදුරන්ගේ දේශනයක් නෙවෙයි. ඒක නිසා මේ පිහිටවලා තියෙන භික්ෂුණී ශාසනය විනයානුකූලව තමයි පත් කරලා තියෙන්නේ. පිහිටවලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම භික්ෂූන් වහන්සේලාට අවසර දීලා තියෙනවා භික්ෂුණීන් වහන්සේලා පැවිදි කරන්න උපසම්පදා කරන්න. ඒක නිසා ওই චුල්ලවග්ගපාලිය කියවන්න ඕන අපේ හාමුදුරුවෝ චුල්ලවග්ගපාලිය කියවන්න ඕන. චුල්ලවග්ගපාලිය භික්ඛුණී කන්දකේවත් කියවන්න අනිත් ඒවා නැතුවට කමක් නැහැ. භික්ඛුණී කන්දකේවත් කියවන්න. මං කාරුණිකව ඉල්ලා හිටිනවා. විවිධ දුර්මත ප්‍රකාශ කරලා අපේ බෞද්ධ ජනතාවගේ සිස්සතන් paludu කරන්නේ නැතුව ඒවට වේදනාවක් ගෙන දෙන ආකාරයෙන් කටයුතු නොකර ඔබ වහන්සේලාට මං බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා ත්‍රිපිටකයේ සමහර විට කවදාවත් දැක්කවත් කියවලවත් අල්ලලවත් නැතුව ඇති. ඒක නිසා මේ ත්‍රිපිටකයේ විනය පිටකයට අයත් චුල්ලවග්ගපාලියේ භික්ඛුණී කන්දකය මුල සිට අග දක්වා කියවන්න. එතකොට ඔබ වහන්සේට තේරෙයි බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට අවසර දීලා තියෙනවා භික්ෂුණීන්ලා උපසම්පදා කරන්නට. එතකොට මං හිතන්නේ උන්වහන්සේලා ওই දුර්මත ප්‍රකාශ කරන්න අවශ්‍යතාවයක් නැහැ. මම හිතන්නේ සමහර රෝගවලට ඍජු ප්‍රතිකාරක තියෙනවා. සමහර අනවබෝධය පදනම් වූ බොහෝ රෝගවලට ප්‍රතිකාරය වන්නේම අනවබෝධය, දුරවබෝධය නැති කර ගැනීම. මේ සඳහා කිසියම් අභ්‍යාසයක් කරන්න වෙනවා, මහන්සි වෙන්න වෙනවා, අධ්‍යයනය කරන්න වෙනවා. අපි හඳුන්නේ දැන් අපි කලින් කතා කර හිටපු මාතෘකාව දිහාට අපිට යන්න වෙනවා. දැන් මේ කියන පාර්ලිමේන්තු ක්‍රමය, මේ දේශපාලන සංස්කෘතිය කියන කාරණේදී දැන් ඔය කිව්ව නුසුදුසු කණ්ඩායම් නම් අපි ඉදිරියෙන් ඉන්නේ. මේ රටේ සමස්ත ජනයා උගත් අය වෙනුවෙන් තීන්දුව ගන්නේ නූගත් අය නම් එතන ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි අපි හඳුනන මේ දේශපාලන සංස්කෘතිය ඉහළ සිට අපි ප්‍රාදේශීය දේශපාලන අංකුර ගත්තොත් මේ අංකුර හැදෙන්නේ වැඩෙන්නේ මහා ගස් දිහා බලාගෙන. ඒතර මහා ගහ මේ අංකුරයත් අතර තියෙනවා ප්‍රාදේශීය පළාත් ඒ දේශපාලන සංස්කෘතිය දිගටම ගමන් කරනවා. ඒකට අපි තාම විශ්වාස කරන්නේ මේ ප්‍රාදේශීය දේශපාලනයට එන අයත් මේ කිසියම් පරිචයක් ඇතුව එනවා කියලා. මේ සංස්කෘතිය අපි හඳුනන්නේ කොහොමද වෙනස් කරන්නේ? ඒකට අපිට විසඳුමක් අවශ්‍යයි. මම හිතන්නේ මේ මම දැක්ක වාර්තාවක තියෙනවා මේ ඡන්දය ප්‍රකාශ කිරීමේ පිළිබඳ කළ සමීක්ෂණයක්. ඒ සමීක්ෂණ වාර්තාවේ තියෙනවා ලංකාවේ ජනතාව ඉතාමත් අඩු සාක්ෂරතාවයකින් ඉන්නවා කියලා මේ ඡන්දය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන්. එතකොට ඒකෙන් පැහැදිලි වෙන්නේ අපේ රටේ බොහෝ ජනතාවක් ඡන්දයේ වටිනාකම, ඡන්දය පාවිච්චි කළ යුතු ආකාරය පිළිබඳ අනවබෝධයෙන් ඉන්න බවයි. ඒගොල්ලන් හිතනවා බත් පැකට් එකක් දීලා, එහෙම නැත්නම් පිරිමින්ට නම් අරක්කු බෝතලයක් දීලා, එහෙම නැත්නම් තහඩු ටිකක් දීලා, සිමෙන්ති ටිකක් දීලා මේ වගේ පොඩි ප්‍රතිලාභ දීපුවාම ඒක ඡන්දය දීමට සුදුසුකමක් කියලා. අපි යාට ඡන්දය දෙන්න ඕන කියලා. ඉතින් මේක ඉතාමත් නරක තත්ත්වයක්. ඒ නිසා මං හිතන හැටියට අපි මාධ්‍ය වශයෙන් ඒ වගේම බුද්ධිමත් කණ්ඩායම් වශයෙන් අපි ජන පෞරක් වශයෙන් කටයුතු කරලා
අපි දැනුවත් කරන්නට ඕන ජනතාවට ওই බත් පැකට් එකට නෙවෙයි ඕක දෙන්න ඕන. බුද්ධිමත් උගත් කුසලතාපූර්ණ මිනිස්සුන්ට රට ගැන හිතන මිනිස්සුන්ට ඡන්දෙ දෙන්න ඕන කියන වෙනස ඇති කරන්නට ඕන. ඒ වෙනස මං හිතන්නේ සෑහෙන්න මහන්සි වෙයි වණ්ඩ වෙන්න වෙයි. නමුත් ඒකෙන් ක්ෂණික ප්‍රතිඵල ලබා ගන්න බෑ. මේ යන ක්‍රමයට අපේ මිනිස්සු දැන් මගේ ඇඟේ තියෙන නිල් පාටලේ මගේ ඇඟේ තියෙන කොළ පාටලේ එහෙම කියලා දැන් මිනිස්සු ඒ තරමට මම කැපුවත් අහවල් පක්ෂය කියලා කියන මිනිස්සු ඉන්නවා. මෙන්න මේ මිනිස්සු කොහොමද වෙනස් කරන්න කියන එක ලොකු ප්‍රශ්නයක් ඒක. නමුත් අපි දැන් මේ වෙලාවේ ඉලක්ක කරගන්න ඕන තරුණ පිරිස්. මගේ විශ්වාසයට ඔය පරණ අරටු බහැපු පක්ෂ දේශපාලනයට අරටු බහැපු පුද්ගලව වෙනස් කරන්න බෑ. එහෙම නෙවෙයි අපි තරුණ මනසට තරුණ බුද්ධියට අපි කතා කරන්න ඕන. තරුණ බුද්ධියට කතා කරලා තරුණ පිරිස් වලට අපි කතා කරලා ඒ අයගේ මනසේ කිසියම් ආකාරයක සකස් කරන්නට ඕන. ඒගොල්ලන්ගේ චින්තනය වෙනස් කරන්න ඕන. මං හිතන්ට මම සතුටු වෙනවා මේ කාලය ඇතුළත සමාජ ජාල ඔස්සේ සංසරණය වෙන ඒ තරුණ පිරිස්වලගේ අදහස් ගත්තාම ඉතාමත් විශිෂ්ටයි. ඒගොල්ලන් දකිනවා මේ නිරර්ථක ක්‍රමයක් මේ ක්‍රමේ වැරදි මේ ක්‍රමේ සකස් කරන්නට ඕන කියන මතයක් තියෙනවා. ඒ නිසා මම හිතනවා තරුණ මනස හරියට අපි තරුණ පිරිස් ඒ තාරුණ්‍ය නියමාකාරයෙන් අපි ඒගොල්ලන්ගේ මනස සකස් කෙරුවොත් මේ චින්තනයේ ඒගොල්ලන් තුළ ඇතිකොලොත් අපිට පුළුවන් වෙයි තව වසර කීපයකින් හරි මේ තත්ත්වයට එන්නට. නමුත් අද ඉන්න ජනතාව නම් ලේසියෙන් වෙනස් කරන්න පුළුවන් කියලා මං හිතන්නේ. දැන් මේ දවස්වල දෙන දන්සල් අර කොරෝනා වලට ස්තුතිවන්ත එන්න බඩු බෙදිලි දන්සල් අරවා මේව නැති වුණා. නැත්තම් මේ දවස්වල ඒව තමයි ලෑස්ති කරගෙන හිටියේ අපේක්ෂකයෝ. පාර්ලිමේන්තුව අපේක්ෂකෝ ලෑස්ති කරගෙන හිටියේ ඒවා දැන් දී ගන්න ක්‍රමයක් නැතුව ඉන්නේ. ඉතින් මෙන්න මේවා ගන්න බලාගෙනත් ඉන්නව කණ්ඩායමක්. අපේ ඡන්දදායකයෝ. එහෙම නෙවෙයි මෙන්න මේක අපි ඒ ඡන්දදායකයන්ගේ මතය ජනමතය මාධ්‍ය ඔස්සේත් ඒ වගේම දේශන ඔස්සේත් විවිධ සාකච්ඡා ඔස්සේ අපි මේ ජන මනස වෙනස් කරන්නට ඕනේ. මේක යථාර්ථය ඒගොල්ලන්ට කියන්නට ඕනේ. මේ කිව්වොත් අපිට පුළුවන් වෙයි මේවර තියෙන මේ මැතිවරණ එකසෙවත් ඉදිරි මැතිවරණ වෙන විටවත් මනස සකස් කරන්නට ඡන්දදායකයන්ගේ. වහන්සේ නිරන්තරවම කියපු කතාවක් අපි දුටුවා අපිට රට පෙරලන්න කලින් ජන මනස පෙරලන්න අවශ්‍යයි කියලා. ඒත් එකම අපි දුටුවා පහුගිය කාලේ ඒත් අපූරු මාධ්‍යයට කියපු කියමනක් ඇයි අපි රහසිගත ඡන්දයක් රහස් ඡන්දයක් කියන්නේ අපි ඇඳුම් ඇඳගෙන අංක ගහගෙන එලිපිට කෑ ගහලා හූ කියලා නටලා ගිහිල්ලා හැංගිලා ඡන්දේ දාන්නේ ඇයි අපි ඒක රහස් ඡන්දයක් ඒ රහස් ඡන්දයට අගෞරව කරන්න එපා කියලා වහන්සේ කියලා තිබුණා දාලා කාලවලදී. දැන් මේකේ ඊටාම සීමිත කාලයක් අපේ හඳුනන්නේ අපිට තියෙන්නේ. දැන් මට ඒදී ප්‍රධාන ප්‍රශ්න දෙකක් තියෙනවා විමසන්නට මට කෙටි උත්තර දෙකක් අවශ්‍යයි. දැන් මේ සියල්ල තීරණය වෙන්නේ රටක දේශපාලන ප්‍රතිපත්තිය ඇතුලේ. දැන් මේ රටේ දේශපාලන ප්‍රතිපත්ති හෙට දවසේ කොහොමද සකස් විය යුත්තේ? කවුද ඊට සහභාගී විය යුත්තේ? අපේ රටේ දේශපාලන ආර්ථික සමාජීය සෑම අංශයකම අපේ රටේ ජාතික ප්‍රතිපත්තියක් හදා ගන්න ඕන. දැන් තියෙන්නේ తాවකාලික ප්‍රතිපත්ති. එහෙම නෙවෙයි ජාතික ප්‍රතිපත්තියක් හදන්නට ඕන බුද්ධිමතුන්ගෙන් සමන්විත ඒ ශේෂ්ත්‍ර හා සම්බන්ධයෙන් විශේෂඥ දැනුමක් ඇති අත්දැකීම් ඇති විශේෂඥ කණ්ඩායමක් විසින් ඒක සකස් කරන්නට රටට අවශ්‍ය ආර්ථික ප්‍රතිපත්තිය මේක. කිසිම දෙයකට ප්‍රතිපත්තියක් ජාතික ප්‍රතිපත්තියක් අපේ නැහැ. අධ්‍යාපන වේවා කුෂිකර්මය වේවා එහෙම නැත්නම් වාණිජ කටයුතු හා සම්බන්ධ වේවා කිසිම දෙයක ජාතික ප්‍රතිපත්තියක් නැහැ.
එක එක ආණ්ඩු වෙනස් වෙනකොට ඒ ආණ්ඩුවේ ඇමතිවරයාගේ අභිමතය පරිදි තමයි කටයුතු කරන්නේ. ඒවා ඔක්කොම පර්යේෂණ මට්ටමින් තමයි තියෙන්නේ. ඒක නිසා මම හිතනවා අවුරුදු මොන ආණ්ඩුව ආවත් ආණ්ඩුව පෙරළුණත් ප්‍රතිපත්ති පෙරලෙන්නේ නැති වෙන්න ස්ථිරසාර ජාතික ප්‍රතිපත්තියක් අපේ රටේ හදා ගන්න ඕන. ජනතාව ඊට සංවේදී යුතුයි. ආධාර මල්ලට අර කිව්ව සිමෙන්ති ටිකට ටකරන් ටිකට තමන්ගේ අනාගතය විකුණනවද කියලා ඔබ කල්පනා කරන්න ඕනේ. ඒ නිසා හොඳ ස්ථාවර රටක් හදන්න අවශ්‍යයි. ජනතාවගේ වගකීම ඔබ අතට ගන්න ඕනේ. අපිත් ඔබ ළඟ හිටගෙන ඉන්නවා. අපි හැමදාම තිරසාර රටක් වෙනුවෙන් ඔබත් එක්ක හිට ගන්න සූදානම් මාධ්‍යයක් හැටියට. අපි හඳුනේ අවසාන ප්‍රශ්නේ ඊටාම කෙටියෙන් උත්තරයක් අවශ්‍යයි. දැන් මනසට විවේකයක් හම්බෙලා කූඩු පත්තු කරනවා ඇති. දරුවොත් එක්ක ඇති. ඔබ නිවසේ අපිත් එක්ක රැඳෙනවා මේ වෙලාවේ. හෙට අලුත් ඉරක් පායන්නේ මා කලින් කිව්වා වගේ. දැන් මේ වෙසක් එක් සමයත් එක්ක සකල ලෝක වාසීන්ට දෙන්න පුළුවන් කෙටිම පණිවිඩය මොකක්ද අද දවසේ? දැන් අපේ තියෙන ජීවිතවල යථාර්ථය අවබෝධ කරගන්න හොඳ වෙලාවක්. දැන් බලන්න අපේ දෛනික ජීවිත සම්පූර්ණයෙන් අඩාල වුණා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තමන් ගැන බලන්නට කියලා. තමන්ට පිහිට තමන්මයි කියලා දේශනා කරලා තියෙනවා. අත්තාහි අත්තනෝනාතෝ කෝහිනාතෝ පරෝසියා. තමන්ට තමන්මයි පිහිට වෙන කාගේවත් පිහිටක් නැහැ කියලා. මේක පදනම් කරගෙන අපි කටයුතු කරන්නට ඕන. තමන්ට පිහිට තමන්මයි අන්නේක් නැහැ. එතකොට මේක පදනම් කරගෙන අපි කටයුතු කරන්න ඕන. ඒ වගේම සරල ජීවන රටාවට. දැන් මේ දවස්වල ඔය ආටෝප සාටෝප ජීවිත අයින් වෙලානේ දැන්. එතකොට ඒ සාටෝප ජීවිත වලින් කොච්චරනම් මුදල් වැය කිරීමක් අපි කරලා තියෙනවද මේ කාලය ඇතුළත, මේ සුළු කාලය ඇතුළත. ඒව නැවත පසු විපරමක් කරන්නට ඕන. ඒ කරලා පෞල් ජීවිතේ වඩා සංවිධානාත්මකව කළමනාකරණය කරගන්නට ඕන. ඒ කර ජීවිතේ සැබෑ ලෙසම බුදුදහමෙන් ඉගැන්වෙන සරල සෞම්‍ය ඒ ජීවන කලාවට අපි අවතීර්ණ වෙන්නට ඕන. එහෙම වුණොත් ඔබට ඉතාමත් ප්‍රීතිමත් මේ වෙසක් මංගල්‍යය පමණක් නොවේ මුළු ජීවිත පුරාවටම ඔබ සියලු දෙනාටම සන්තුෂ්ටි පරමන් ධනං කියන මේ ධනය ලැබේවි. ඔබ හිතන්න අපි හිතනවා සකල ලෝක වාසීන්ට ඉතාමත්ම යහපත් වූ දහම් පණිවිඩයක් තමයි ඔබ වහන්සේගෙන් ලැබුණේ. අපි අතහරිමු කලබලය, අපි නිවෙන්න උත්සාහ කරමු, අපි දැල් වෙන්නේ ගින්නකින්, හැබැයි අපි පහනක් වෙමු හැමට ආලෝකය බෙදන්න පුළුවන් වෙන. අද දවසේ අප අභියස ඇති ජාතික වගකීම ඉටු කරන්නේ කෙසේද කියන කාරණය අපි කතා බහ කළේ. රංගිරි දඹුලු පාර්ශවයේ ශ්‍රීමත් මහානායක රංගිරි ශ්‍රී ලංකා මාධ්‍ය ජාලයේ නිර්මාතෘ හා එහි අධ්‍යක්ෂ ජෙනරාල් අවසරයි පූජ්‍ය ආචාර්ය නාමල්වේසී සුමංගලාභිධාන මහානායක ස්වාමින් වහන්සේ සමගයි අපි අද මේ අර්ථවත් කතා බහ නින්නාද රැගෙන ගියේ. බෙහෙවින්ම ස්තුතියි, නමස්කාර පූර්වක ස්තුතිය වහන්සේට පිරිනමනවා. නිදුක් නිරෝගී සුවය චිර ජීවනයේ ප්‍රාර්ථනා කරනවා. දයාබර හිතවතුනි, අපි නිරන්තරවම සාරවත් දේ අරගෙන ඔබ සමග මේ ගමන යන්නට ගිවිස ගන්නවා. අපි හැමදාම අපි අද නැවතිලා ඉන්නේ රංගිරි ශ්‍රී ලංකා ගුවන් විදුලියේ 13 ළඟ. අද මේ මාසේ 8 වෙනිදා රූපවාහිනියට 8යි අදට. එනිසා අපි මේ සංවත්සරයේ අභියස නැවතිලා ඔබට පොරොන්දු වෙනවා රට යහපත් කිරීමේ ගමනට අපත් සමග අත්වල බැඳ ගන්න. අපි මේ ගමන යටු යමු එක්සත්ව අත්වල බැඳගෙන ඔබ සැමට ජයග්‍රහී අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. සුබ වෙසක් මංගල්‍යයක්. අපි ගිහිල්ලා යනම් ආයෙත් හමුවෙමු. නිරෝධක බීමක සිහිලාඹදුන් උල්පතව ඒදියවරින් කිත්යාස පෑ නෙළුමක්ව රණබිම ආවැසි තැන නැගිරන් ආසිපතව
යතිවරයාන තෙදවත් දිනකරයාන රන්ගිරිබීමට මතුනොව ලක් බිම පාන කිනිහිරිමාලේ ඇසිවුරේ රැලිසේම රන්ගිරිලේනේ නොසිඳෙන උල්පතසේම හද පිරිබැතින් ඇසූබන පදයක් සේම යතිවරයාන දුලපුර පස තරිදාන අසිනිය කුසුම් කරසිත පිදුනාසේම අසිනිය කුසුම් කරසිත පිදුනාසේම